අයිබෝන් විවිධාංගීකරණය වීමෙන්ම තමයි සාහිත්‍යයේ තියෙන රස කල්පනා වඩ වඩාත් උද්දීප්තියට නැගෙන්නේ. අපිව මනමත් වූ වැසියන් බවට පත් කරන්නේ. අපි විවිධ සාහිත්‍ය ප්‍රවර්ගයන් ඇසුරු කරනවා, ඒවායින් රසවත් වෙනවා. ඒ රසවත් බව තුළින් නැවත නැවතත් ජීවිත ආස්වාදය හොයාගෙන යන්නට අපට සිද්ධෙනවා. ඉතින් අදත් ලිවිසැරි ප්‍රේමයේදී තවත් ඉතාම රසවත් මාතෘකාවකට ප්‍රවිෂ්ඨ වන්නට අපි ඔබෙන් අවසර ඉල්ලා සිටිනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත සාහිත්‍යයේ එන අද්විතීය කවියෙක් පිළිබඳව. අපි සංස්කෘත සාහිත්‍යයේ මතුවන ප්‍රේමය පිළිබඳව සාකච්ඡා කරා ලිවිසැරි ප්‍රේම වැඩසටහනේදී. ඒ අනුව එහි දිගුවක් විදිහට තමයි අද කාලිදාස නිර්මාණ විමර්ශනය කරන්නට අපි කල්පනා කරන්නේ. ඒ සඳහා ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා මහාචාර්ය දර්ශන රත්නායකයන් අයිබෝන් ගුරුතුමන්ට. ඒ වගේම මහාචාර්ය සුනේත්‍ර කංකානම්ගේ මැතිණිය අයිබෝන් ඔබතුමියටත්. ඒ වගේම කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ගෞරවනීය මාධ්‍ය වැඩිහිටියා. ඉතාම අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මේ රසවතුන් සමග රස මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරනකොට මට හිතුණා මහාචාර්ය දර්ශන රත්නායකයන්ගෙන්ම ආරම්භයක් ලබා ගන්න ඕන කියලා. මේ කවුද මේ කාලිදාස? කාලිදාස කියලා කියන්නේ මොන වගේ නිර්මාණකරුවෙක්ද? දැන් මේ බිම්පලස අපිට ලා ගන්නට පුළුවන් නම් මහාචාර්යතුමනි සාකච්ඡාවේ ඔහුගේ නිර්මාණ විමර්ශනය කරන්නට වඩාත් පහසු ඒයි හිතෙනවා. විද්වත් මණ්ඩලයෙන් අවසරයි රජිර. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස කියන්නේ 6 වෙනි සියවස කියන්නේ ලෝකයේ දාර්ශනික ප්‍රබෝධයක් ඇති වුණු කාලේ. ක්‍රිස්තු වර්ෂ 5-6 කියලා කියන්නේ ලෝකයේ විශේෂ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වුණු කාලේ. ක්‍රිස්තු වර්ෂ 5-6 වගේ කාලේ වෙනකොට හිටිය ಭಾರತೀಯ මහා කවිය හැටියට තමයි කාලිදාස ගැන සලකන්නේ. කාලිදාස ජීවත් වුණු කාලය පිළිබඳ විද්වතුන් අතර මතවාද තියෙනවා. ඒත් පොදු නිගමනයකට එළඹෙනවා ක්‍රිස්තු වර්ෂ 5-6 වගේ සියවස්වල ਉਹ ජීවත් වුණු බව විවිධ මත තියෙනවා. එතකොට ඒ කාලේ හිටිය කාලිදාස, භාරවී, මාඝ ආදී ශ්‍රේෂ්ඨ කවීන් බෝජ රජතුමාගේ රාජ සභාව හෙබවූ කවි විශාල පිරිසක් ගැන කියවෙනවා. මේ කවීන් අතර මහා කවි කාලිදාස කියන සම්මානයට පාත්‍ර වුණේ කාලිදාසයන්. ඔහු අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙක්. ඔහු ගැන එක කියමනක් තියෙනවා. මේ කාලිදාස, මාඝ, භාරවී, භට්ටි ආදී කවීන් රැස්වුණු සන්ධ්‍යා සංවාදයක කවුද ಭಾರತයේ ශ්‍රේෂ්ඨ කවියා කියලා මේගොල්ලෝ සාකච්ඡා කරමින් ඉඳලා තියෙනවා. ඒ සාකච්ඡාව සිදු වෙන වෙලාවේ එකවරම සරස්වති පහළ වෙනවා. පහළ වෙලා සරස්වති කියනවා කවීර් දණ්ඩි කවීර් දණ්ඩි කවීර් දණ්ඩි නසංසය කවියානම් දණ්ඩි කවියානම් දණ්ඩි ඒ ගැන සැකයක් නැහැ කියලා. ඒ වෙලාවේ කාලිදාසත් මෙතන ඉන්නවා. කාලිදාසට තමා ගැන දුක හිතෙනවා. සරස්වතිගේ කාලිදාසන කොහන් එතකොට මම කවුද? සරස්වති කියනවා තොමහන් ඔබ මමයි කියලා. ඔබ මමයි කියලා සරස්වති කාලිදාසට කියනවා. මේ වගේ විශේෂ ඇගයීම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ කවීන්ගේ විශේෂ කුසලතා ගැන විචාරකව කතා කරලා තියෙනවා. එහිදී කියන උපමා කාලිදාසස්ය. උපමා යෙදීම අතින් විශිෂ්ට කවියා කාලිදාස කියලා. දැන් අපේ ධර්මසේන හාමුදුරුවෝ විද්‍යා චක්‍රවර්ති වගේ ලේඛකයෝ උපමා කීමේ කුසලතා පෙන්වලා තියෙනවානේ. ඒ වගේ උපමා කාලිදාසස්ය. භාරවී අර්ථ ගෞරවම්. අර්ථ ගෞරවය සම්බන්ධයෙන් ගුරු අරුත් ගැඹුරු අරුත් ප්‍රකාශ වෙන විදිහට කාව්‍ය රචනයේ දක්ෂකම් දක්වලා තියෙන්නේ භාරවී. දණ්ඩි නම් පද ලාලිත්‍යං. දණ්ඩි බොහොම ලලිත පද ගලා යන පද ප්‍රකාශ කරන රචනා ශෛලියක් ඔහුට තිබුණේ. දැන් ඔහුගේ දසකුමාර චෛත වගේ ගත්තන් පස්සේ ඔහු ලියාගෙන යන පිටු ගණන්. ඉත්‍යාස ශිෂ්ටවාන් අරිරමා චානංග රාග පේසර විශාල ලෝචනා අවශ්‍යතාතාන් චාරත් සල්තේක්ෂණ මේ සත්‍යයේද රේකෝද්භේද ජර්ජරිත කපෝල මූලා ඔය විදිහේ දිග වාක්‍ය ලියන. දිගට ලියනවා.
ඒ නිසා පදලාලිත්‍ය ඔහු ගාව තිබුණා. මාගේ සන්තිතය ගුණ මාගේ මේ ගුණ තුනම තිබුණා කියලා. ඉතින් කාලිදාස විශේෂයක් වෙන්නේ මේ වගේ විද්වත් සභාවක. දැන් ගේමනක් තියෙනවානේ. නිරස්ත පාද පේදේශේ ඒරන් ලෝපි දුමා ඇති. ගස් නැති කල්ලේ එරඬු ගහක් ගහක් කියලා. මේ විශාල විද්වත් පිරිසක් අතර තමයි කාලිදාස ප්‍රමුඛත්වයට එන්නේ. ඒ නිසා කාලිදාස විශේෂ ගෞරවයට පාත්‍ර වෙච්ච කවියෙක්. මහා කවි එදා යුගයේ මහා කවි කාලිදාස කියලා හැඳින්වෙන්නේ ඔහු. මෑත යුගයේ භාරතයේ මහා කවි ටාගෝර් කිව්වා වගේ. එතකොට කාලිදාස ගැන නොයෙක් ජනප්‍රවාද තියෙනවා. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් වූ නිසා. මුලින්ම ඔහුගේ නම කාලිදාස නෙවෙයි. ඔහු සාමාන්‍ය වැඩි දැනුමක් නැති මිනිසෙක් කියලා කියන්නේ. විශේෂ මොකවත් දැනුමක් නැහැ. හදාරපු ශාස්ත්‍රයක් නැහැ. නමුත් ඔහු විවාහයක් කරගන්නවා. සාමාන්‍ය පොදුවේ ඉතින් කාටුණත් කරන්න පුළුවන් කාර්යය තියෙනවනේ. ඔහු විවාහ වෙනවා. විවාහ වුණාන් පස්සේ බිරිඳ ඇහුවලු ප්‍රශ්නයක් අස්ති කච්චිත් වාග් විශේෂ. ඔබ හදාරපු දෙයක් තියෙනවද මොනවා හරි? එහෙම ඇහුවෙන් පස්සේ උත්තරයක් දෙන්න විදිහක් නැහැ. උන්ට ටිකක් ලැජ්ජා හිතිලා. ඊට පස්සේ මේ හරියට නිසි විදිහට ලැජ්ජා හිතනොත් ඒකත් හොඳ ප්‍රේරණයක් වෙනවා. කාලිදාස ඊට පස්සේ කාලි දේවාලයට ගිහිල්ලා කාලි දෙවඟනට පුද පූජා උපහාර පවත්වලා ඇය පහදවා ගන්නවා. ඊට පස්සේ ඇය නුඹ කවියෙක් වේවා කියලා වරයක් දුන්නා. දුන්නාට පස්සේ අර බිරිඳ ඇහුව ප්‍රශ්නේ වචන තියෙනවනේ. අස්ති කච්චිත් වාග් විශේෂක් කියන්නේ. ඒ තුලින් අස්ති කියන වචනේ අරන් අස්තුත්තරස්සාන් දිසි දේවතාත්මා හිමාලයෝ නාම නගාදී රාජක් කියලා කුමාර සම්භවය රචනා කරනවා. කච්චිත් කියන වචනේ අල්ලාගෙන කච්චිත් කාන්තා විරහ ගුරුනා ස්වාධිකාරාන් ප්‍රමත්තක් කියන පදයෙන් ආරම්භ කරලා මේඝ දූතය ලියනවා. වාගර්තව්‍ය සම්ප්‍රක්තව වාගර්ත ප්‍රතිපත්තේ ජගත පිතරව වන්දේ පාර්වතී පරමේශ්වරම් කියලා වාක් විශේෂක් කියන වචනේ යොදාගෙන පොත් තුනක් ලියලා බිරිඳට සමර්පණය කරනවා. ඊට පස්සේ සමර්පණය කරලා එතන ඉඳලා තමා කවියෙක් වෙන්න මඟ පෙන්වීම කරේ ධෛර්යය දුන්නේ මෙහෙයුවේ බිරිඳ නිසා බොහොම ගෞරවයෙන් ඉන්නවා. ඔබතුමිය මගේ ගුරුතුමිය, මගේ මාතාව, මගේ ජීවය කියා කියන. බිරිඳ ඊට පස්සේ කිව්වලු වජිර මේ ඉස්සෙල්ලා මම ඔයාගේ කවුද කියලා මතක තියාගන්න. මම මට ගුරුතුමිය, මවතුමිය, එහෙලිය කියලා වෙන නම් බුනාම දීලා සලකලා ඔය වෙන ගෑණියෙක් ළඟට ගියොත් ඒ ගෑණිය අතින් නුඹ මරණයටපත් වේවා කියලා මම සාප කරනවා කියලා සාප කරා. ඊට පස්සේ තමයි කුමාරදාස රජු කාලේදී ලංකාවට ඇවිල්ලා අර ශ්ලෝකාර්ධය සම්පූර්ණ කරලා මරණය ළඟා වූ කවිය ලිව්වා කියලා කියන්නේ. කුමාරදාස රජු එක්තරා වෛශ්‍ය නිවාසයකට යනවා. ඒකේ බිත්තිය ලියලා තියෙනවා පద్මාත් පද්මයෝර් භූතං ශ්‍රූයතේ නච දුෂ්‍යතේ. නිලුමක නිලුමක් තියෙනවා කියලා අහලා තියෙනවා දැකලා නැහැ. ඊට පස්සේ දැන් කාලිදාසත් උතෙන්ට යනවා. සමහරට හොරාල්ලන් ලිව්වත් දන්නේ නැහැ. ගිහින් ඊට පස්සේ බැලුවම කවීන්ට තියෙනවා හැඟීමක් ඔය අර්ධය තියෙනවා සම්පූර්ණ කරන්න. අඩුතෙන් පුරවන්න. ඒක අදටත් කරනවානේ. පදයක් ලියුම් පස්සේ බොහෝ දේවල් ලියනවා. ඒක අරයා ලියනවා පශ්චේත් කාන්තා මුඛම් භෝජ තත් නේත්‍රෙන් දීවරද්දයම්. බලන්න කාන්තාවකගේ මුහුණ දෙස සුනේත්‍රා දෙස බැලුවක් කමන්නේ. පශ්චාත් කාන්තා මුඛම් භෝජ තත් නේත්‍රෙන් දීවරද්දයම්. ඒ මුහුණ නැමැති නෙළුමේ දැස් නැමැති දුවර දෙකක් ඇත කියලා. පස්සේ මේ ශ්ලෝකය සම්පූර්ණ කරලා තියෙනවා. මේ සටහනක් දාලා තියෙනවා සම්පූර්ණ කරොත් 1000න් බැඳි පියල්ලක් දෙනවා කියලා. ඊට පස්සේ වෛශ්‍යාව කාලිදාස ඝාතනය කරලා ඈ කියා සිටිනවා මමයි මේ ශ්ලෝකය සම්පූර්ණ කළේ. කවියෙන් කවියා පේනවා. රජු තේරුම් ගන්නවා ඇයට මේ කළ නොහැකි කියලා. ඔයාලා බලනකොට කාලිදාස අස්ථානගත වෙනවා. පස්සේ ඇගේ ප්‍රශ්න කරලා කාලිදාසගේ මිනිහ ගොඩ යනවා. ඊට පස්සේ දේහය ආදාහනය කරලා තියෙනවා චිතකයෙන් නම් වෙලා. චිතකයේ ගිනි ගන්න වෙලාවේ සමාගයේ මිත්‍ර ධර්මයේ වෙනුවෙන් කාලිදාස වෙනුවෙන් කුමාරදාස ජීවිතය පූජා කළා කියලා කියනවා. ඒක අපේ කෝට්ටේ යුගයේ ලියවුණු පරකුම්බා සිතේ කියනවා. ඇජර කිවියර පිනින් ජානකි හරණ ඈ මහ කව්බැඳි කුමර දසරජ කාලිදාස නම් කිවිඳු සිත සියදීපෙදී. මේ වගේ ගොඩාක් ජනප්‍රවාද එතුමා ගැන තියෙනවා. පස්සට කතා කරමු. හොඳයි. අතරම මහාචාර්ය තුමන් ලබා දෙන ප්‍රවේශයත් එක්ක දැන් විවිධ ප්‍රවාදගත තොරතුරු කාලිදාසයන් පිළිබඳව තියෙනවා. දැන් කුමාරදාස රජතුමා සහ මේ වෛශ්‍යා ප්‍රවෘත්තිය එක්ක අපි මේ කාලිදාසයන් ශ්‍රී ලාංකිකකරණය කරන්න
උත්සාහයක් ගන්න. මොකද හේතුව අපිට සමීපයි කියලා පෙන්න ගන්න අපිට පුළුවන්කමක් තියෙනවා ඒකත් එක්ක. දැන් කාලිදාස ජීවන සමය පිළිබඳව අපි කල්පනා කරනකොට ඒ කාලේ හිටපු කවීන් අතර කොහොමද කාලිදාසයන් මතුව පෙනෙන්නේ කියන කාරණාව අපි විමර්ශනය කරමු මහාචාර්යතුමියත් එක්ක. කමෙහිමනේ මේ වජිර කාලයක් වැඩක් නැහැ හොඳ කෙනෙකුට මතුවෙන්න. ඒ යුගයේ වුණත් ඒ ශ්‍රේෂ්ඨ කවියා කියන එක කවුරුවත් දුන්නේ නැහැ. එතුමා ළඟ තිබිච්ච කවිත්වයෙන් මතුවුණ කෙනෙක් කාලිදාස. ඒකට හේතුවම තමයි මේ පදලාලිත්‍ය කවිත්වය සඳහා යොදාගත්ත දණ්ඩි අනුගමනය කළ කාව්‍ය මාර්ගය වෛදර්භී රීතියෙන් කවි රචනා කිරීම. ඉතින් මේ විශේෂත්වයම තමයි මේ මතුවෙන්නට හේතුව මම කලින් වැඩසටහනෙත් කිව්වා මං හිතන්නේ ඒ මතුවෙන්නට හේතුව අර ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය ස්ත්‍රිය තමයි මාතෘකාව වුණේ කාලිදාසට. ඒක සදාතනික දෙයක් මං හිතන්නේ. අදත් අපි හොඳ ගීතයක් හරි හොඳ නිර්මාණයක් හරි විග්‍රහ කරලා බැලුවොත් ඔය මාතෘකා තුන එකතු කරලා ලියපු ගීත සහ ඕනෑම නිර්මාණයක් ජනප්‍රියයි. අපි ඒ ලියපු කෙනා කවුරු වුණත් ඒ කවිය ශ්‍රේෂ්ඨ කවියෙක් කියලා පිළිගන්න බැඳිලා ඉන්නවා. බැඳෙන්නේ තමන්ගේ හදවතින්මයි. ඉතින් කාලිදාසගේ යුගය වනකොට ඇත්තටම සංස්කෘත සාහිත්‍යයේ ආරම්භක යුගයෙන් ටිකක් අපි ඕන දෙයක් ආරම්භ කරනකොට ඒකේ දියුණු අවස්ථාවකට මුහුණ දෙන්න බැහැනේ. ඉතින් ස්වර්ණමය යුගයේ පහළ වුණු කවියෙක් තමයි මේ කාලිදාස. ස්වර්ණමය යුගය කියලා කිව්වහම එතනදී විචාරවාද පහළ වෙලා, ඒතර කිව්වහම තව කවීන් කවි ලියලා, ඒතර ආభాසය ලබා ගන්න යම් යම් දේවල් තියෙනවා. එසේ නිර්මාණ තව තියෙනවා. මේ නිර්මාණ කියන්නේ චිත්‍ර කලාව වෙන්න පුළුවන්, මූර්ති කලාව වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් බැලුවට පස්සේ ඒ පිළිබඳව ගන්න අදහස් සමුදාය හරි වැදගත් වෙනවා වස්තු නිර්දේශ සඳහා, වස්තු නිර්මාණ කිරීම. එහෙම නැත්නම් අත්දැකීම් ලබා ගැනීම සඳහා. ඉතින් කාලිදාස ඒ උපතේම ඉඳලා මං හිතන්නේ ජීවත් වෙන යුගයේ ඉඳලා ඒ උජ්ජේනි රාජපුරය එතනින් ගියාම ඒ සෞභාග්‍යවත් කාලයක තමයි පහළ වෙලා තියෙන කාලිදාස. ඉතින් එතකොට එතුමාණන්ට මේ ලැබිච්ච සම්පත්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කවියෙක්. ඒ වගේම කවිත්වය කියන එක අප්‍රතිහතයි. ඔහුට තිබුණ ප්‍රතිභාව මම හිතන්නේ සම කරන්න බෑ. ඒ ප්‍රතිභාව කියන දේ එකිනෙක කෙනාට වෙනස්. නමුත් කාලිදාසගේ ප්‍රතිභාව විශිෂ්ට ගානේ ප්‍රතිභාව. අපි ඔහු විශේෂයෙන් සලකන්නේ ආසියාතික ෂේක්ස්පියර් කියලා. ආසියාතික රටවල් වල ඉන්න ෂේක්ස්පියර්, රටක පහළ වුණ ෂේක්ස්පියර් කෙනෙක්. ඒ තරම් කවිත්වය අතින් විශිෂ්ට පුද්ගලයෙක් ඔහු. ජනප්‍රිය වෙන්නට හේතුව ඇත්තටම මම හිතන්නේ මේ ප්‍රේමය වස්තු නිර්දේශ කර ගැනීම. අනිත් එක තමයි වාත්ස්‍යායන කාමසූත්‍රයෙන් රැගෙන එන මේ ස්ත්‍රී ලාලිත්‍ය. ස්ත්‍රී ලාලිත්‍ය හොඳින් ස්පර්ශ කර කෙනෙක් කාලිදාස. ඒ සුන්දරත්වයට පෙම්බැඳි කෙනෙක්. ඒ සුන්දරත්වය රැගෙන එන්න සියල්ල සංකෝචනය කළ කෙනෙක්. ඉතින් ඒක නිසා ඒකටම එකතු කරගත්ත ස්වභාව ධර්මය අපි අමතක කරන දෙයක් තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන සුන්දරත්වය දැක ගැනීම. ඉතින් කවියෙකුට විතරක් විෂය වෙන වූ වස්තුවක් නෙමේ ස්වභාව ධර්මය සහ ස්ත්‍රිය. ඉතින් ඒ කෙරෙහි දැක්වූ සුන්දර හැඟීම් සමුදාය තමයි ඔහුගේ කාව්‍ය නිර්මාණවල තියෙන්නේ. මම හිතන්නේ ඒ නිසා තමයි ඔහු විශිෂ්ට ගණයේ කවියෙක් වෙන්නේ. අනිත් එක දණ්ඩීන් අනුගමනය කර මේ වෛදර්භී රීතිය අනුව කවි රචනා කිරීම. දැන් අතරම මේ වෛදර්භී රීතිය පිළිබඳව සාකච්ඡා කළද්දී ඒ රීතිය ඔස්සේ ගමන් කරපු කවි පරම්පරාවේ පුරෝගාමී චරිතයක් මහාකවි කාලිදාසයන්. මම එනවා අපේ කරුණානන්ද සර් ගාවට. මේ කාලිදාස මහා කවියා අපි අගය කරන්න ඕන චරිතයක් බවට පත්වන්නේ සහ මේ ඔහුගේ සැරසිලි වල තියෙන විශේෂත්වය, ඔහුගේ කාව්‍ය සැරසිල්ල මහාචාර්යතුමිය කිව්වා වගේ ඔහුටම ආවේනික ආකෘතියක් ඔහු ගොඩනගනවා. ඒ ඔස්සේ ගිහිල්ලා අපව පොළඹවන්න ඔහු හඳුනා ගන්න. වජිර මේ අපේ රටේ 56 දිනේ සංස්කෘතික දෙපාර්තමේන්තුවක් පිහිටෙව්වේ. ඒක පිහිටවලා සාහිත්‍ය උත්සව පැවැත්වුවා. 59 දඹදෙණියේ පවත්වපු සාහිත්‍ය උත්සවයේදී දඹදෙණිය අපේ ඒක සාහිත්‍ය යුගයක්.
ඒකෙදී සාකච්ඡාවට ලක්ුණේ කෞසිලිමින. කෞසිලිමින මේ බිහිකරපු කවිය පිළිබඳත් මත බෙහෙද තියෙනවා. හැබැයි වැඩි පුර පිළිගෙන තියෙන්නේ දෙවෙනි පැරඟුම් භාවන්ගේ කෘතියක් හැටියට. දැන් කුමරු ගොන් ඒක පවරනවා මේ මහා පැරඟුම්මාට. සෝරත හිමියන් පවරනවා පළවෙනි විජය බාරජිවන්ට. ඔයගේ මේ සාහිත්‍ය උත්සවයේදී මේ උත්‍ර විදිහට මේ වාදය යනවා. මේ වාදය යන වෙලාවේ කතාවක් පවත්වන්න තුන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට. ඔහුගේ වාරය ආවහම ඔහු නැගිටලා ඔහු කියනවා කෞසිලුමින මොකා ලිව්වත් මොකද? කෞසිලුමිනක් තියෙනවා අපිට. ඒ කෞසිලුමින ගැන අපි කතා කරමු කියලා ඉතාම මනරම් කතාවක්. මේ හරියට සංගීත ප්‍රවාහයක් වගේ ඔහුගේ වාග් ධාරාව හරියට මේ ජයදේවයන්ගේ ගීත ගෝවින්දේ වාග් ධාරාව වගේ එහෙම කතාවක් කළා. අර සියලු දෙනාගේම මනස වෙනස් කළා. ඒ වගේ කාලිදාසයන් පිළිබඳක් තියෙනවානේ අප්‍රමාණ ප්‍රවාද තියෙනවා. කාලිදාස හුඟක් ඉන්න ඇති. සමහරට මේ විශිෂ්ටයාගේ තියෙන මේ විශිෂ්ටත්වය නිසා සමහරු මේ අද වගේම එදත් ඉන්න ඇතිද මේ නම අරගෙන බොරු කාලිදාසලා අබ්බගාත කාලිදාසලා හොර කාලිදාසලා වෙන්නේ අද වගේ ඉන්න ඇති. කොහොම හරි අපිට වටින්නේ ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ නිර්මාණ. හැබැයි නිර්මාණ වලින් හොයන්න පුළුවන් නියම කාලිදාසයන් කවුද කියලා ඒ ගත්තා. ඔහු හැඳින්වුවේ අවසාන ශ්‍රේෂ්ඨ කවිය සංස්කෘත සාහිත්‍යයේ ජයදේවයන් ගීත ගොන්ද ලියපු. ඔහු හැඳින්වුවේ කවි කුල ගුරු. කවි කුල ගුරු. ඒ තමන්ගේ දේශයේ කවීන්ද්‍රයන්. නමුත් කාලිදාසයන්ට පළමුවන වරට විශ්ව සම්භාවනාව දීලා තියෙන. විශ්ව පූජාව කරලා තියෙන. ඔගේ මේ අති දුර්ලභ ගණේ ප්‍රතිභානයට අවදාවත් කිසි කෙනෙක් නොකරපු සම්මානයක් කරපු විශිෂ්ට විශ්ව කවිය තමයි ගතේ. ගතේ කවිය. කාලිදාස ඇරෙනකොට මෑත බිහිවෙච්ච ටාගෝර් තමයි එහෙම විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙලා දෙන්නේ. පළවෙනි වරට මහාචාර්ය දර්ශනයන් කිව්වාගේ මේ ඔච්චර ඈත කාලෙක හිටිය මේ කවියෙන්. ඒ ගතේ කියවලා තියෙන්නේ ශාකුන්තලේ. අභිඥාන ශාකුන්තලේ පරිවර්තනය කරලා තියෙනවා ජර්මන් භාෂාවට. ගතේ කියන්නේ ජර්මන් කවිය. ඒ වගේම ඔහු දෘශ්‍ය කාවිකාරයෙක්. ඔහු ඒ ජර්මන් පරිවර්තනය කියවලා තමයි සම්පූර්ණ මෝහනය වෙලා. මේ බලන්න ඔහු කියලා තියෙන හැටි වජිර ගතේ ශාකුන්තලේ ගැන කාලිදාස ගැන. Should you wish to enjoy the flowers of youth and the fruits of age mature? Should you wish to have something
charming, something that has a magic lure. Should you wish, කැමතිද to describe heaven and earth by one word so? Read Shakuntala, I say. Read Shakuntala, I say. It will satisfy this all. ලස්සන බලන්න. මේ සම්භාවනාව සිංහල කවියට නගලා තියෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන්. එතුමා ඒක පළ කරලා තියෙනවා කල්පනා ලෝකේ. ලස්සනයි. නවමල් කැකුළු එහි විලිකුන් සුරත් පල සුනිමල් උදුල් සිරි සෞසත විසී කළ දැන් නම් විසී කළ කිව්වහම අල්ලා විසී කළා කියලා කියන්නේ මේක වශී කළ සොවේ පුල් සුව සුසැදී සුර ලොවද මිහි තල. Should you wish to describe heaven and earth by one word all? සුවේ පුල් සුව සුසැදී සුර ලොවද මිහි තල. මෙසියල් සකුන්තල නම ගැබ් ගති කොමල. Read Shakuntala, I say, it will satisfy this all. ලස්සනට බලන්නකෝ. එහෙම සම්භාවනාවක් වගේ පළවෙනි වරට පෙරදිග කවියෙකුට හම් වෙලා තියෙන්නේ කාලිදාසගෙන්. ඒ තරම් නෙමෙයි. ගතේ ඒ සම්භාවනාව එහෙම කළා එයාට මදි. එයා ලිව්ව නාට්‍යයක් ෆෝස්ට් කියලා. මේ ෆෝස්ට් නාට්‍යයට මෙයා ආකෘතික වශයෙන් ගත්තේ ශාකුන්තලයේ තියෙන මේ ආකෘතිය. ප්‍රොලෝග් කියන්නේ මේ පූර්විකාව, එපිලෝග් කියන්නේ පශ්චාත් මේ විස්තරේ. ඒ දෙකම ශාකුන්තලය අනුගමනය කරමින් තමයි ගතේ කවියා ජර්මානු විශ්ව කවියා තමන්ගේ ෆෝස් නාට්‍ය. අපි අද ලෙවිසැරි ප්‍රේමය වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ සංස්කෘත සාහිත්‍යයේ කාලිදාස සලකුණ පිළිබඳව. කාලිදාසයන්ගේ නිර්මාණ විමර්ශනය කළමින් මහාචාර්ය දර්ශන රත්නායක සුලවතානන්, එවැගේම මහාචාර්ය සුනේත්‍රා ගංගානම්ගේ මැතිණිය, කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා එක්ක අපි මුල් වටින් සාකච්ඡා කළා. මම නැවතත් මහාචාර්යතුමන් වෙත යොමු වෙනවා. දැන් නිර්මාණ එක්ක ගනුදෙනු කරන බොහෝ දෙනෙක් කාලිදාසයන්ගේ නිර්මාණ අධියර 3කට යොදලා සාකච්ඡා කරනවා. අය ඛණ්ඩ කාව්‍ය, මහා කාව්‍ය ආදී වශයෙන්. අපිට මේ ඛණ්ඩ කාව්‍යයන්ගෙන් පටන් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ප්‍රවේශයක් විදියට හොඳයි කියලා හිතනවා. විශේෂයෙන්ම මේ ඍතු සංහාරය ඇතුලේ තියෙන චමත්කාරය මතක් කළා. ඒ හරහා කාලිදාසයන් ඉස්මතු වෙන්නේ කොහොමද කියන වචිර මට පුංචි අවසරයක් දෙන්න. හොඳයි. අපේ කරුණාරත්න අමරසිංහ සූරීන් ඉතා ප්‍රශස්ත විදිහට ඔහු විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ආකාරය පැහැදිලි කරනවා. ඒ තරම් ගෞරවයක් ප්‍රසාදයක් ලැබුව කවියා තමාගෙන හිතුව හැටි සලකා බලන්න ඕන මේ යුගයේ විශේෂය. ඔහුගේ රඝුවංශ මහා කාව්‍ය ලියන්න ගිහිල්ලා කියනවා ක සූර්ය ප්‍රභෝ වංශ ක චාල්ප විෂයෝ මති තිතිස්සු දුස්තරං මෝහාත් උඩුපේ නාස්මි සාගරං. සූර්යාගේ උපන් වංශය කොයිතරම් සුවිශාලද, මගේ අල්ප බුද්ධිය කොයිතරම් කුඩාද. මෝඩකම නිසා මම පහුරකින් මහා සාගරය තරණය කරන්නට ලෑස්ති වෙනවා. ඔහුගේ බැරිකම කියන්නේ. ඒක තවදුරටත් පැහැදිලි කරනවා. මන්දක් කවි යශප්‍රාති ගමිෂ්‍යාම උපහාෂ්‍යතාම් ප්‍රාංශු ලබ්ධේ ඵලේ ලෝභාත් උද්බාහුරිය වාමන. කවියෙකු විසින් ප්‍රාර්ථනා කළ යුතු යසස ප්‍රාර්ථනා කරන මෝඩ මම. ඔහු කියන්නේ කවියෙකු විසින් ප්‍රාර්ථනා කළ යුතු යසස ප්‍රාර්ථනා කරන මම
හරියට කොයි වගේද උස් මිනිසෙකු විසින් අත දිගු කොට නෙලා ගන්නා ඵලයක් කෙරෙහි ලෝභයෙන් අත දිගු කරන මිටි මිනිසෙක් වගේ. හරියට වජිර අත උසවලා කඩා ගන්න හදන එකට මම අත උසවනවා. කොයිතරම් නිහතමානීකමක්ද. දැන් මහාචාර්යතුමිය සඳහන් කරා මේ වෛදර්භී ගෞඩී රීතිය කියන එක. ಭಾರತයේ සුවිශාල ප්‍රදේශනේ. එතකොට විවිධ රීති පහළ වුණා. ඒකේදී ඊටාම කොමල් රීතියක් තමයි වෛදර්භී රීතිය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කියනවා කාලිදාසයන්ගේ වෛදර්භී රීතියට සමීප වෙන අපේ කෘති තමයි වැත්තෑවේ හාමුදුරන්ගේ ගුත්තිල කාව්‍ය ගද්‍යයක් වශයෙන් ගත්තොත් ධර්මසේන හාමුදුරන්ගේ සද්ධර්ම රත්නාවලිය. ඒක ඊටා සුලලිත රචනා රීතියක්. ඒක අති සරලත් නෑ අති ගැඹුරුත් නෑ. බොහොම සුකනම්ම මධ්‍ය සුකුමාර රීතියක්. ඒ භාවිත කරන්න. එතකොට දැන් සමහර විට කාලිදාස කියනවා මම කවියෙක් නෙවෙයි කියලා. දැන් සමහරට සින්දු එකමාරක් ලියනකොට ප්‍රවීණ ගීත රචක. නේද? ප්‍රවීණ කවියර. එහෙමනේ කියන්නේ. ප්‍රවීණයෝ උනෙන් පස්සේ නවීනයෝ ආය කොහොමද සම්පූර්ණ වෙන්නේ? දැන් මේ නිහතමානී බව තිබ්බ අපේ කවියා වැත්තෑවේ හාමුදුරුවෝ කියනවා පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වනපස මලින් පුද කලයි පවසනු කවර වරද. පෙරමහ කිවි වරණ පැවසූ තිලෝ ගුරු බණ මම මගේ නැන පමණ කිවයි වරදක් වේද කිකරු. මේ සම්භාව්‍ය ශ්‍රේෂ්ඨ කලාකරුවන් සේවනය කරපු අපේ පැරණි කවිවෝ විශේෂයෙන් ඔවුන්ගේ ආభాෂය ආලෝකය ඔවුන්ගේ චින්තනය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා. දැන් කෞසලමින රචනා වෙන්නේ සංස්කෘත මහා කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින්. නමුත් සංස්කෘත මහා සම්ප්‍රදායට වහල් නොවි විශේෂයෙන් ඒගොල්ලෝ හින්දු දර්ශනයට ප්‍රමුඛත්වයක් දුන්නත් බෞද්ධ දර්ශනය අන්තර්ගත කරලා අපේ කවියෙන් අපූර්ව විදිහට ඒක කරලා තියෙනවා. නිසා ඇත්ත වශයෙන්ම කාලිදාස කවියෙක්, නාට්‍ය රචකයෙක්, ඒ වගේම ඔහු විචාරකයෙක්. විශේෂයෙන් දැන් විවිධ විචාර බිහි වෙන අතර ඔහු තමන්ගේ කෘති තුලින් තමන්ගේ විචාර සංකල්ප ඉදිරිපත් කරා. විශේෂයෙන් ඔහුගේ මාල්විකාග්නි නිමිත්තර කියන නාට්‍යයේදී ඔහු කියනවා ඔහු ජීවමාන පුද්ගලයෙක් කියලා කියන හොඳ සාධකයා ප්‍රතීත යසසං භාෂ ශෞමිල්ල කවිපුත්‍රා දීනාම් ප්‍රබන්ධාන් අතික්‍රම්‍ය අභිනව කවේර කාලිදාස ග්‍රතිත මාල්විකාග්නි නිමිත්‍රන් නාම නාට්‍යම් උපන්‍යාස මේ විදිහට කියන ප්‍රස්තාවනාව. ඒ වෙනකොට ප්‍රතීත යසසං පැතුරුණු යසසක් කීර්තියක් ඇති භාෂගේ නාට්‍ය චක්‍රය තියෙන නාට්‍ය 14ක් සෞමිල්ල කවිපුත්‍රාදීන්ගේ ප්‍රබන්ධ අතික්‍රමණය කරලා අභිනව කවේර කාලිදාසක් ගතිත මේ අලුත්ම කවියෙක් වෙන ප්‍රවීණයෙක් නෙවෙයි නවීනයෙක් වෙන කාලිදාස ලියාපු මාල්විකාග්නි නිමිත්ත නාට්‍ය මොකද ප්‍රදර්ශනය කරන්නේ කියලා ඔහු කියන අපූර්ව කියමන අදටත් වළංගුයි. පුරාණ මිත්‍ය වෙන සාදු සර්වම් පැරණි කියලා ඔක්කොම හොදත් නැහැ. නචාපි කාව්‍යයන් නව මිත්‍යවද්‍යයන් අලුත් කියලා නිවැරදිත් නැහැ. පැරණි කියලා ඔක්කොම හොදත් නැහැ. අලුත් කියලා නිවැරදිත් නැහැ. සන්තහ පරීක්ෂාන්නේ තරත් භජಂತಿ. මනා අනුසන්ධාන ශක්තියක් තියෙන, රචනා ශක්තියක් තියෙන, ගැළපීම් ශක්තියක් තියෙන කවියෝ පරීක්ෂාවෙන් යුක්තව අලුත් මාර්ග සේවනය කරනවා. මූඩ පරප්‍රත්‍යේනේ බුද්ධි මෝඩයෝ හැම විටම අනුකාරකෝ වෙති. බලන්න මේ කියමන සර්වකාලීනයි. ඕනම යුගයකට බලන්න. ඒ වගේ ඔහුගේ කෘතිවල ඊටාම අපූර්ව විදියට කවිය නිර්මාණ ආදී පිළිබඳ විවිධ විචාර ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම දැන් කාලිදාසගේ කෘති ගත්තත් මහාචාර්යතුමා කිව්වා වගේ මේකේ උතුරා යන ප්‍රේමයක් තියෙනවා. ඒකට පරිසරයට දක්වන ප්‍රේමය. දැන් ශාකුන්තලයේ ගත්තම ඒ ප්‍රේමය විශ්වීය ප්‍රේමයක්. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට සීමා වෙන්නේ නැහැ. එතෙන්දී ඔහු ගුරු ශිෂ්‍ය ප්‍රේමය. කාශ්‍යප ඍෂිතුමා සහ ශිෂ්‍යයන් අතර ශකුන්තලා අතර තිබෙන ප්‍රේමය. ඊගාවට පිතෘ පුත්‍ර ප්‍රේමය. ඊළඟට පරිසරයේ සෝභා දහම් පිළිබඳ ප්‍රේමය. මේ සමස්ත ව්‍යාප්ත ප්‍රේමයක් මේකේ තියෙන. ඒක කොයිතරම් ගැඹුරුද කියලා කිව්වොත් ශාකුන්තල නාට්‍යයේදී ඒක විශේෂ මතු කළ යුතු තැන්. හතරවෙනි දැන් මෙහෙම කියනවානේ කාව්‍යේෂු නාටකං රම්‍යම්. කාව්‍ය අතර නාට්‍ය රමණීයයි. ඒක දෘශ්‍ය කාව්‍යනේ. දෘශ්‍ය කාව්‍ය. දර්ශනයෙන් රස විඳින කාව්‍ය. කාව්‍ය අතර නාට්‍ය රමණීයයි. තතරම්‍යා ශකුන්තලා. ඒ නාට්‍ය අතර ශකුන්තල නාට්‍ය රමණීයයි. තත්‍රාපිච චතුර්ථාංකෝ ඒ ශාකුන්තල නාට්‍යයේ 4 වෙනි අංකය විශේෂයෙන් රමණීයයි. තත්‍ර ශ්ලෝක චතුෂ්ටයම්
ඒ 4 වෙනි අංකයේ ශ්ලෝක 4ක් විශේෂයෙන් රමණීය කියලා අවධාරණය කරනවා. එහිදී මේක නාට්‍ය විචාරයකට වඩා මට පේන්නේ කාව්‍ය විචාරයක්. මොකද ශාකුන්තල නාට්‍ය ගැටුම කුට ප්‍රාප්ත වෙන්නේ 5 වෙනි අංකයේ. 4 වෙනි අංකයේ තාම සංවේදී තැන. අසපුගේ වැඩුණු කාශ්‍යප ඊශ්වරයාගේ දියණිය හැටියට වැඩුණු ශකුන්තලා පතිකුලයට යන්න සූදානම් වෙන මොහොත. දියණිය මුළු අසපුවම ඔබ පිළිබඳ මතක වලින් ගැවසිලා තියෙන, හැසී ගැවසිලා තියෙන. මෙතන මේ වේදනාව සානය කරගන්න අමාරු. අපි ටිකක් එලිමහනට යන් කියලා තුරුස වෙනකට කැඳවාගෙන යනවා. ගිහිල්ලා ඒ වෙලාවේ කාශ්‍යප ඍෂිවරයා කියනවා යාශ්‍යත් යද්ද ශකුන්තලේත හෘදයන් සංස්පෘත මුත්කණ්ඨයා කණ්ඨස්තම්භිත භාෂෝති කලු සංචින්තා ජනම් දර්ශනම් වෛක්ලව්‍යං මමතා මේ දුෂමහෝ ස්නේහෝදරා නයිකෂා පීඩ්‍යන්තේ ගෘහිණ කතන් උතනයා විශේෂ දුක්ඛය නවයි. අද ශකුන්තලා පතිකුලයට යනවා කියලා හිතනකොට මගේ දැසට කඳුළු පෙරෙනවා, උගුර හිර වෙනවා, හුස්ම ගන්නට අමාරුයි. ඈත් දැල දැම්මා වගේ කිසි දෙයක් වෙන්නේ පැහැදිලි නැහැ. මගේ මනස අවුල් වියවුල් වෙලා හදාගත්ත දියණියක් පතිකුලයට යන මොහොතේ අරම්වැසි තවුසෙකුට මේ තරම් වේදනාවක් දැනෙනවා නම් ගිහි ගෙවල් වල හැදෙන දියණිවරු පතිකුලයට යනකොට ඒගොල්ලන්ගේ පියවරුන්ට මොනතරම්නම් වේදනාවක් දැනෙනවද? අජිර මේ නිර්මාණ සේවනය කරපු මොන දුවටද පුතාටද පුළුවන් තාත්තා බල්කූඩුවට දාන්න නොසලකා ඉන්න. ඔව් මේ මානව සම්බන්ධතාව උපරිමම කියනවා. දිව්‍ය ලෝකයේදී 7 වෙනි අංකයේ විසඳෙන්නේ නාට්‍ය විසඳනකොට දුෂ්‍යන්ත ගිහිල්ලා භරත කුමාරයා දකිනවා. දැක්ක ගමන් ඔහුට කියවෙනවා මේ කුමාරයාගේ හුරතල් දැක්කෙන් පස්සේ ආලස්‍ය දන්ත මුකුලාන නිමිත්ත හාශය අව්‍යක්ත වන රමණී වචක් ප්‍රයුක්තං අංකාස්ය ප්‍රණීනා තනයන් වහන්තු ධන්‍යාස් තදං රජ සමල්නී බවන්ති. ආලස්‍ය දන්ත රතු පාට විදුරු මස මදක් විනිවිද පෙනෙන දත් කැකුළු ඇති. අනිමිත්ත හාසයි කිසිදු සිනහාවක් හේතුවක් නැතුව සිනානගෙන. ඔය ත්‍රිවිල් වලත් ගහලා තියෙන්නේ අවංකව සිනා වෙන්නේ පොඩි දරුවා පමණයි කියලා. කිසි හේතුවක් නැහැ. අපි ලොකු වෙනකොට hina පැලඳ ගන්නවා. අවශ්‍යතාවන්ට අනුව එක එක දේ ලබා ගන්න ගියන් පස්සේ පැලඳගත් සිනානේ. පුරා දරුවන්ගේ අනිමිත්ත හාසයි. කිසිදු හේතුවක් නෙමෙයි නිමිත්තක් නැතුව සිනානගෙන. මේ බොළඳ වියේ ඉන්න දරුවන් උකුලේ තියාගෙන ඒ අයගේ ඇඟේ ගෑවෙන දූවිලි වලින් තමාගේ ඇඟ කිලිටි කර ගන්නට ලැබෙනවා නම් ඒ ධන්‍යා කිය වාසනාවන්ත භාග. ආදරේ නම් දූවිලි වෙටත් ආදරේ. කාලීන වශයෙන් අද අපි දූවිලි සම්පූර්ණයෙන්ම මේ 3-4 වතාවක් මේ මොප් කරලා දාන්න ඕනනේ. නැත්නම් විස බීජයක ඇත්ත. අද වෙනකොට තත්ත්වය ඒක. එදා සමාජය බලන්න. ඒ දරුවන්ගේ ඇඟේ ගෑවුණු දූවිලි තමාගේ ඇඟේ ගා ගන්නවා නම් ඒ අය වාග්යවන්ත. මොන තරම් බැඳීමක්ද? මේ තාත්තට කොහොමද එරෙහි වෙන්නේ පුතා? මේ පුතාට කොහොමද තාත්තා එරෙහි වෙන්නේ? මේ මානව සම්බන්ධතාවල පුදුම ගැඹුරක් තමයි ඔහු දැක්වේ. ඒකම මේ ඔහු හැම විටම සිව්මැලි සුන්දර ප්‍රේමය දක්වපු කවියෙක් නෙවෙයි. ඔහු දැඩි විරෝධාකල්ප දක්වපු කවියෙක්. ඒ තමයි අවස්ථාව. ශකුන්තලා පතිකුලයට යන්න සූදානම් වෙලා ඊට පස්සේ දුෂ්‍යන්ත රජු ළඟට ගියන් පස්සේ දුර්වාසස්ගේ ශාපය නිසා අමතක වෙනවා. ඒක කාලිදාස කරන ලොකු වෙනසක් නේ. භරත මහා භාරත කතාව වෙනස් කරනවානේ. ඒකනේ කාලිදාස අභිඥානය සම්බන්ධ කරලා ශාපයක් සම්බන්ධ කරලා ඔහු නැවත ශකුන්තලේ හොයාගත්තා කියන්නේ. ඒකද පැරණි එකේදී හැබැයි පැරණි කතාව අදට සමීපයි. මොකද මේ රජුරුව යනවා දුෂ්‍යන්ත යනවා ගිහිල්ලා අසපුවේ හිටිය කුමරිය පොළඹවා ගන්නවා. ගාන්ධාරව අහින් යනවා. දරු ගැබක් දෙනවා. දීලා පිටත් වෙලා එනවා. ඔබ රජවරුන් පස්සේ එන්න බාර ගන්නවා කියලා. ඊට පස්සේ දුවෙක් ලැබුණොත් පෝෂණය කරන්න පුතෙක් ලැබුණොත් රජකම දෙන්න එක්කෙන්ද කියලා. ශකුන්තලා එක්කෙනවා. ආන් පස්සේ සියල්ල මතක තිබියදී දුෂ්‍යන්ත සියල්ල මතක තිබියදී මේ දරුවත් එක්කනේ ඉන්නේ. තීමම නොහඳුනමි. තීමම නොදන්නේ. තී සමග ආර්ථයෙන් හෝ ධර්මයෙන් කාමයෙන් මගේ සම්බන්ධයක් නැත. යව නැතහොත් ඊට කැමැත්තක් කරව. එහෙම එලව ගන්න. ඒ වෙලාවේ අහසින් එන බලවේගයක් කියනවා දුෂ්‍යන්ත කාශ්‍යප අසපුවේදී ඔබ සරණ පාවා ගත්ත ශකුන්තලා මේ ඔබ නිසා ලැබුණු දරුවා මෙයා සරණ පාවා ගන්න. එතකොට කියනවා අන්න දැක්කද මේ කාන්තාවගේ කතාව විතරක්
අහලා මම මේ දරුවා බාරගත්තා නම් මගේ දරුවාගේ උපත පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් පැහැදිලි කියලා. එදා දෙවියෝ මැදිහත් වුණා. අද ඥාන පරීක්ෂාව. නීති මැදිහත් වෙනවා. මගරින්ද බෑ. ඒ සිද්ධි සිදු වෙනවා. කාලිදාස හැබැයි මෙතෙන්දී පුරු වංශිකෝ කිව්වොත් කිව්වමයි. බුරු කියන්නේ නැහැ කියන ඉස්තර රජවරුන්ගේ තිබුණා තියෙන්නේ. අපි කිව්වොත් කිව්වමයි. වංචාවක් බොරුවක් කරන්නේ නැහැ කරන්නේම නැහැ. ඒ නිසා සකුන්තලා දේශ බලන්න මැලි වෙනවා. අනුන්ගේ භාර්යාවක් කියලා. ඒ දුර්වාසස්ගේ සාපේ නිසා ඊට පස්සේ මෙයා කියනවා මේ මට මේක හරියට ජලයෙන් ගිනිමත් වුණා වගේ. මට හිතා ගන්න බෑ මෙහෙම දෙයක්. කියලා කිව්වන් පස්සේ ගෞතමී කියනවා දුව අපිට කියන්න පුළුවන් දේ අපි කිව්වා. ඔබවත් ඔහුට මතක් වෙන දෙයක් කියන්න කියලා. ඊට පස්සේ කාලිදාස ඉතාම දක්ෂයි ඉතාම සියුම් තැන් නිර්මාණය කරලා පෙන්නන. ස්වාමි පුත්‍රය කියලා අමතනවමත නෑ නෑ. ඒ ඇමතුමට ගැලපෙන්නේ නෑ රජතුමනි. කාශ්‍යප අසපුවේ යොහුඹුලතා මණ්ඩපේ ඔබයි මායි ඉන්න වෙලාවේ ආදරෙන් ඉන්න වෙලාවේ මගේ දීර්ඝාපාංග කියන මුවපැටිය ඇතෙන්ට ආවා. එතකොට නෙළුම් කොළ ගොටුවේ තිබ්බ වතුර ටික ඔබ අතට අරගෙන දිගු කළා. ඌ ඒකේ වතුර බොන්නේ නැතුව පිටත් වෙලා ගියා. ඊට පස්සේ ඔබ අතින් මම මේ වතුර කොටුව අරන් දිගු කළාම ඌ මගේ අතේ තියද්දි ඒකෙන් වතුර බීවා. ඒ වෙලාවේ ඔබ අපට විහිළු කළා මතකද? දෙන්නම කැලෑ සත්තු දෙන්නගේ මේක සුවඳ කියලා. එයාට මතකද කියලා අහනවා. ඒසව දුෂ්‍යන්ත කියනවා කෙවිලිය මේ සතුන්ගේ ගැහැණු සතා. තමන්ගේ පැටව කපුටිලව පෝෂණය කරන. මිනිස් කාන්තාවන්ගේ කූට බුද්ධිය ගැන කියන්නේ නැහැ කියන පස්සේ කෝපයට පත් වෙලා සකුන්තලා බැනගෙන යනවා. ඔබ සර්පයන්ගේ පිරුණු ආවාටය. තමන්ගේ පුත්‍රයාට පිතෘත්වය ආරෝපණය කරන්න බැරි. පිතෘත්වය ගැන කියන්න බැරි දුර්වලේ නරුමේ ඉන්දර උදව් වෙලා යුද්ධ ජයගෙන එන වීරයාට මේ සකුන්තලා කියන්නේ ඔය තමයි දුෂ්ටේ චපලේ කියලා දුස් කියාගෙන වජිර ඒක සාපයක් නුණා නම් සකුන්තලා තමාට කර අපරාධයට එරෙහිව දැඩි චෝදනා පත්‍රයක් ඉදිරිපත්. ඒ වගේ ප්‍රබල තැන් කාලිදාස කරලා තියෙනවා. මුදුමොලොක් ප්‍රේමයෙන් වෙන ඔය ඉදිරිපත් කළා. ඔය අවශ්‍ය තැන් වල විරෝධාකල්ප දක්වලා තියෙනවා. එතෙන්දී දුෂ්‍යන්ත බේරිනේ පස්සේ අන්තිමේදී මේ සාපේ හෙලිදරව් වෙලා ඔහු මාරිච ඊශ්වරයා කියනවානේ අර මුද්ද නැතිවීමෙන් මේ සියල්ල ප්‍රශ්න අන්තිමේට සකුන්තලා කියන මේ මුද්ද නැති වෙලා උනේ ලොකු විපතක් කියලා වරද මුද්දටනේ යන්නේ අවසානයේ. ඒ නිසා කාලිදාස ප්‍රේමය මනුෂ්‍යත්වය ඉතා ගැඹුරින් ස්පර්ශ කරපු කෙනෙක්. අවශ්‍ය තැන් වල විරෝධාකල්ප දක්වපු කවියෙක්. ඔහු දැන් ඍතු සංහාරය වගේ වේදී පරිසරයේ සුන්දරත්වය කියන සර්වම් ප්‍රියේ චාරුතරම් වසන්තේ ගස්වල මල් පිපිලා ස්ත්‍රීෝ කාමීන් වෙලා හැම තැනම සුන්දරයි. සියල්ලම සුන්දරයි වසන්තේ. ඒ විදිහේ සුන්දර පරිසර වර්ණනා කරනවා. අවශ්‍ය තැන් වල විරෝධාකල්පත් දක්වනවා. හොඳයි. අතරම දැන් මේ කල්පනාවලට අනුගත වුණයින් පස්සේ මහාචාර්යතුමනි දැන් අපි ඍතු සංහාරය පිළිබඳව සාකච්ඡා කරන්නට යොමුනොත් එහෙම මේ ඍතුවල තියෙන පාරිසරික අලංකාරය ඉතාම ලස්සන විදිහට කවිය ආරංගන. දැන් අපිට මේ පරිසරය හා සබැඳි කවියෙක් කාලිදාස කියලා කියන්න පුළුවන් වෙන ප්‍රමුඛ ස්ථානයක් නේද මේක? ඔව් ඇත්තටම මේ එක නිර්මාණයක් විතරක් නෙවෙයි මේඝදූත ඍතු සංහාර කුමාර සම්භව කාලිදාසගේ නාට්‍ය තුන ශකුන්තලය මාලවිකා අග්නිමිත්‍ර වික්‍රමෝර්වශී ඔක්කොගම නිර්මාණ ඇතුලේ තියෙන ඔය කියන සංකල්පයම තමයි. ඒ නිසා තමයි අපි ඒවා ඇත්තටම මේ හරි විස්මයට පත් වෙන. තව මට මේකට එන්න හේතු තියෙනවා ගොඩක්. ජනප්‍රවාදවලට පවා කාලිදාස ලක් වෙන්නටත් එක හේතුවක් මේක. මම පොඩි රසවත් කතාවක් කියලා වෙන්න. මොකද ඊට පස්සේ වරරුචි දවසක් මේ ගඟක් ළඟින් මෙහෙම ඇලක් ළඟින් යනවා. ගඟක් හරි. වතුර ළඟින් යනවා. එතකොට දැන් අපි දන්නවනේ ජනප්‍රවාද එන තැනක් කාලිදාස කියන්නේ ගෝපලු දරුවෙක්. අම්මා තාත්තා දෙන්නම මිය ගිහිල්ලා. එතකොට මේ අවුරුදු 7ක විතර ළමයා 7කට අපි තුමු 10ක් කියලා ජනප්‍රවාද යන ගඟට මෙහෙම නැමිලා තියෙන අත්තක අවසාන ඉඳගෙන අත්ත කපන. වරරුචි අහනවා මොකක්ද ඔය කරන්නේ? ඔබ ගඟට වැටෙන බව දන්නේ නැද්ද කියලා. එයා එතකොට තමයි බලන්නේ අනේ ඇත්තනේ මම ගඟට වැටෙනවානේ කියලා. වරරුචි ආවේ වෙන කල්පනාවක. දැන් වරරුචි කියන්නේ උන්ට ව්‍යාකරණ ශාස්ත්‍රය දන්න එයා ප්‍රසිද්ධ මේ පඬිවරයෙක්. දැන් රජතුමාගේ රජ මාලිගාවට තමයි යන්නේ. මේ වෙලාවේ වරරුචිගේ තිබුණු ප්‍රශ්නේ තමයි වරරුචිට වගකීමක් බාර දීලා තුන රජතුමාගේ දියණියට මේ කසාදයක් හොයන්න කියලා.
දියණියට කසාද හොයවීම හරි අමාරු කාර්යයක්. මොකද ඇය හොයන්නෙම හොඳට නීති ශාස්ත්‍රය දන්න, ව්‍යාකරණ ශාස්ත්‍රය දන්න, කාව්‍ය ශාස්ත්‍රය දන්න ස්වාමි පුරුෂයෙක්. ඉතින් වර රුචි අමාරු වෙట్లా ඉන්නේ. කසාද හොයාගන්න බැරුව වර රුචි ඒ කල්පනාවේ යනවා. ඉතින් පඬිතයනේ ගොඩාක් ඉගෙන ගන්න මේ ළමයා පාවිච්චි කරයි වැඩේට. ගෝපල්ලත් එක රජමාලිගාවට යනවා. ගිහිල්ලා දැන් රජතුමාගේ සම්පූර්ණ මේ දේහ විලාසය දැක්කම අර නූගත් පොඩි ළමයා වෙවුලන්න ගන්නවා. එයාට නිකම්ම අර බයට වචන කියවෙන්නේ, බයට වචන දෙක තුනක් කියවෙනවා. ඒක නිතරම මුමුණනවා. දැන් මේ අර ස්ත්‍රී කෙන චිත්‍රපටිය නගින වෛද්‍යෝත්‍යමා කියලා ඒ රජතුමාගේ දියණිය එයා උන්න ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්න වලට තර්කම කියනවා. දැන් වර රුචි මෙතන හොඳ සමාජගත කරන්න පුළුවන් හොඳ කතාබහක් මේක. වර රුචි කරන්නේ අර අහිංසක ළමයා. මොකක්වත් ඉගෙන ගත්තේ නැති ගොපලු දරුවා කියන අනුචිත වචන දෙක තුනට හොඳ අර්ථකථනයක් දීලා එහේ ස්වාමීනි පේනවා නේද මේ ගොපලු දරුවා කිව්වේ මේක. මෙයා මේක තමයි කිව්වේ. ඒ වලට අර්ථ දුන්නා. හොඳම අවස්ථාව තව ප්‍රශ්නයක් ඇහුවා. ඒ අහනකොටම මේ ගොපලු දරුවා කරේ මෙහෙම කරා. හරිද? මෙහෙම කරා අරකට දුන්නා උත්තරේ. වර රුචි පේනවා නේද ස්වාමීනි දෙවියන් වහන්සේ. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම කිව්වා මහා බ්‍රහ්ම තමයි. අපි මේක භරතනාට්‍යම් වල කියන ශිඛර මුද්‍රා කියලා. මහා බ්‍රහ්ම. ඔය තියෙන මහා බ්‍රහ්ම කියන්නේ ඔබතුමිය අහව ප්‍රශ්නෙට උත්තරේ අත්‍තරම මහා බ්‍රහ්ම තමයි වෙන්න ඕන. මේ ලෝකේ පාලනය කරන යම් කිසි කෙනෙක් ඉනවද ඒක කවුද කියලා ඇහුවේ. එස මහා බ්‍රහ්ම කියන මුද්‍රාවෙන් පෙන්වනවා. ඒක තමයි කසාදෙට හේතු උනේ. දැන් මෙතන මම මේ කතාව කියන්නට හේතුව තමයි දැන් අර බලන්න හොඳට උගත් සමාජය පිළිගත්ත කෙනෙකුට වගකීමක් බාර දුන්නාම ඔහු අමාරුවේ වැටුණාම අර පොඩි ළමයා එකතු කරගෙන ගිහිල්ලා ඒ දෙන නිරානුයාසයෙන් ගලා වචන වලට නව අර්ථකථනයක් දීලා අපි කියන්නේ සමාජ භාෂාවෙන් ගොඩ යනවා කියලා කියන්නේ කැම්පස් එකෙත් අපි කියන්නේ. ඉතින් එහෙම අවස්ථාවක්. ඉතින් ඔහුගේ ජීවිත කතාවේ හැමතැනම තිබුණේ ස්වභාව ධර්මයට සම්බන්ධ නෑකම් කියන තැන්. තව කතාවක් තියෙනවා මේ කතන්දරේ කියන්නේ හැමම හිමාලය ප්‍රදේශය තමයි කාලිදාසගේ වාසභවනය උනේ. හිමාලය එක්කෝ එහෙම නැත්නම් කශ්මීරය දැන් පිළිගත්ත දේ තමයි කශ්මීරයේ තමයි මොහු වාසය කළේ කියලා. මොකද කශ්මීරයට නම් බැඳිලා තියෙනවා මිහිමත් තියෙන සුරපුරය කියලා. ඉතින් සුරපුරේ දෙන ලස්සන බොය කියන ඍතු වලට ප්‍රතිචාර දක්වන ඒ කියන්නේ ඍතුන් වෙනස් වෙනකොට ගහකොළවල තියෙන සොඳුරු බව, මල් හට ගැනීම, වෙනස් වීම, අතර කෝකිල කූචනය, මොනරු රණර්තනයේදීම මේ වැස්ස කාලෙට මේ සා කල්ලෙන්ම සත්‍ය මේ. දැන් මම ලංකාවේ ඉඳගෙන බැලුවාම මේ කාලිදාස කියවලා මම ගොඩ කල් මම මට අවුරුදු 20ක විතර කාලිදාස කියවන්නේ දැන් වශී වෙලා ඉඳී ඒ තරම් ඒ වශී වීම අදත් යන්න ඉවර වෙන්නේ නැහැ. ඒ වශී වීමට හේතුව තමයි මේ හැම කෙනාම එහෙම. ඒ වශී වීමට හේතුව තමයි මේ පරිසරයේ ගේන අපූර්වත්වය. දැන් අපි ලංකාවේ ඇතුලේ ඉඳලා කල්පනා කරොත් හිතෙයි මේ නම් මවාපෑම කියලා. කවියාගේ මවාපෑම නෑ. ඒක මවාපෑම නෙවෙයි. ඔහුගේ ප්‍රතිභාවෙන් දුටු දේ රැගෙන එම පමණයි ඒ තියෙන්නේ. ඇත්තටම ඉන්දියාවේ තියෙන ඍතු භේද. ඒ ඍතු භේද වලට අනුව පරිසරය වෙනස් වෙනවා. ඒ වෙනස එක මම හිතන්නේ එක අංශු මාත්‍රයක් අවම නොකර, එක අංශු මාත්‍රයක් ගිලිහ ගන්නේ නැතුව කවිත්වයට නගපු එකම කවිය තමයි කාලිදාස. මොකද ගීත ගෝවින්දෙත් අපූරු කවියනවා. තව භගවත් ගීතාව ඕනෑම තැනක අපිට ලස්සන කවියනවා මේ ಭಾರತೀಯ සාහිත්‍යයේ. නමුත් කාලිදාස වෙනමම කෙනෙක්. ඒ වෙනමම කෙනා වෙන්න නම් මේ වලාකුළු වල චලනය, වලාකුළු වල ගමන, හුළං වේගය, කොයි වෙලාවෙද මම පණිවිඩය දෙන්න ඕන මේඝදූතය කියන වෙලාව, කොයි වෙලාවෙද මම මේ පණිවිඩය දෙන්න ඕන, ගිහින් කියන මගේ මේ අතේ තියෙන වලල්ලත් මේ කඳු පාමුලෙන් පහතට වැටෙනවා, මගේ වේදනාව දරා ගන්න බෑ, ඒක ගිහින් කියන්න වලාකුළට. ඒ යන්නේ මොන පැත්තටද? ඉතින් කවුද මෙහෙම හිතුවේ? දැන් අපිට හිතනවද හුළඟ යයි? දැන් මට හිතෙනවා සමහර වෙලාවට මම මේව කියවපු නිසා මට හිතෙනවා ඇත්තට මේ හුළඟ යන්නේ මේ පැත්තටනේ.
අපිට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් තමයි ඉන්දියාවේ ඉන්නකොට අපිට හරි ආසයි දැන් ලංකාවට කවදද යන්නේ කියලා. මම මෙහි ඉන්නකොට හිතනවා අපි හැමෝම මේම තමයි. මෙහි ඉන්නකොට හිතනවා අපි පිට රටකට යන්නේ කවදද කියලා දින ගණන් කරනවා. මට ලොකු හීනයක් තියුණා ඉන්දියාව යන පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒක නිසා මම ඒ හීනේ සැබෑ කරගත්තට එහි ඉන්නකොට කොච්චර ලස්සන වුණත් හිතනවා කවදද ලංකාවට යන්නේ කියලා. එතකොට උනත් ඕනෑම කෙනෙකුගේ මට නම් එහෙමයි ඕනෑම කෙනෙකුගේ හිතට නැගෙනවා මේඝදූතය කියවනේ හුළඟ යන අතට. දැන් වජිර ඊළඟට අහනවා මගේ ප්‍රශ්නේ පෙම්වතරාද මේඝදූතය යන්නේ. එහෙම ඒ කියන්නේ ඒ විදිහට අපි හුළඟ යන වේගයට කොහොමද පණිවිඩය දෙන කතාවටත් තියෙනවානේ. සඳට දැන් පෙම්වතා සහ පෙම්වතිය තරහ වුණාම සඳතරු වලට පණිවිඩය දෙන්න කියනවානේ. සඳතරු දිහා බලාගෙන බ්‍රහස්පති තාරකා පායපු වෙලා රැයක බලාගෙන පණිවිඩය කියන්න කියලා කියන ජනප්‍රවාදී තියෙන මිනිස්සු විශ්වාස කරනවා. තව තියෙන ඔය මේ මම මේ සාහිත්‍ය විශ්වාස කියන්නේ මිනිස්සුන්ට මම විශ්වාස කරන්න කියනවා නෙමෙයි නේද? තව තියෙන අර මේ මූන් ස්ටෝන්ස් කියන්නේ අපි කිරි ගන්නොත් නේද? මූන් ස්ටෝන්ස් චන්ද්‍රකාන්ති පාෂාණ. ඒවයි පොඩි පොඩි පාෂාණ වලින් හදන බැංගල්ස් දානවනේ අපි පොඩි වලලු වර්ග දානවනේ කට්ටිය අතර විශ්වාස තියෙනවා මම දන්නේ නැහැ. මේ ඒක හොඳ කතාවක් තමයි. ඒක හොඳට පූර්ණ චන්ද්‍රයා පායපු රැයක කිරි බඳුනක් එළියේ තියලා ඒ කිරි බඳුන පින්නට වැටෙන්න තියලා අර චන්ද්‍රකාන්ති පාෂාණ මේක දාලා තියන්න. ඒක පළඳින්න කියන එක. ඒක සුබ සංකේතයක්. දැන් මේව ඔක්කොම එන්නේ ඇත්තටම මේ ඉන්දියානු සාහිත්‍යයෙන්. දැන් ඒ සාහිත්‍යයේ පෙරගමන් කරු තමයි කාලිදාස. හඳට කතා කර, තරු වලට කතා කර, මල් වලට කතා කර, කුරුල්ලන් එක කතා කර නේද? එතකොට මේ ඒ හැම දෙනාගෙම සහවාසය දුටු සුසංයෝගය දුටු මලක පුෂ්ප විකසිත වෙන මොහොත දැක්ක අතිශය සුන්දර කවියෙක් ඔහු. ඒ නිසා තමයි ඔහු මේඝදූත ලිව්වේ, කුමාර සම්භව ලිව්වේ. විශේෂයෙන්ම වික්‍රමෝර්වශියේ යනකොට උර්වශිය යනවනේ මේ පුරුරුවස් දාලා. එයා ඉන්නේ නැහැ. එයාට දිව්‍ය දෙවියන්ගේ සාපේ වුණාම මෙයා යන්න ඕන මිහි මත දාලා උර්වශි දෙව්ලොව යන්න ඕනේ. ගිය ගමන දරා ගන්න බැරුව වැළපෙන වැළපිල්ල අපේ තියෙනවානේ සුළු කලිඟු දාවත. ඒක තියෙනවානේ හමන මදනල සමග මියනු නූරුනල මිමිය කියලා තියෙනවා. ඒතර හුස්ම උඩට අරගෙන මුව ඉහළට තියාගෙන සුසුම් හෙලනවා. ඒවා ගිනි ජාලා පිට වෙනවා වගේ. ඒ හා සමානම තැන් තියෙනවා මේ වික්‍රමෝර්වශියේ කාලිදාස ලියලා උර්වශිය ගියාම ඔහු වැළපෙන වැළපිල්ල. දැන් පුරුෂයෙක් වැළපෙන අතිශය ශෝකීජනක අවස්ථාවක්. කුස වලපත් අජ වලප එතනින් ගියාම පුරුරුවස් වැළපෙන වැළපිල්ල. ඒ ඔක්කොටම සම්බන්ධ කරගත්තේ මේ පරිසරය. දැන් අපිට ඒවා අපේ සාහිත්‍ය කෞසිලමින සුළු කලිඟු දාවත කියන ඕනම අපේ සාහිත්‍ය සම්භාව්‍ය සාහිත්‍ය ඕනම අමාවතුර බුත්සරණ විශේෂයෙන් මේවයි තියෙන්නේ මේ කියන ආభాසයම තමයි. ඉතින් ඒ කාලිදාසට මම හිතන්නේ කවිවලට ආත්මය දුන්නේ, පණ දුන්නේ ස්ත්‍රියත් ප්‍රේමයත් ස්වභාව ධර්මයත්. අද ලිවිසර ප්‍රේමයේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ කාලිදාස මහා කවියා පිළිබඳව. සංස්කෘත සාහිත්‍යයේන මහා කවිත්ව ලකුණු ඔහුගේ උනේ කොහොමද? කාලිදාසයන් යනු මොන ආකාරයේ චරිතාංගවලින් හෙබි කෙනෙක්ද? මේ ආදී උදේවල් මහාචාර්ය දර්ශන රත්නායක ගුරුතුමා, එවැගේම මහාචාර්ය සුමිත්‍රා ගංගානම්ගේ මැතිනිය, එවැගේම කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා සමග මම කරුණාරත්න සර් ගාවට ආයෙත් එන්නේ මේ විශේෂයෙන් අර සංදේශකාව්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට සංදේශකාව්‍ය පරම්පරාවේ ආධිකෘතිය විදිහට තමයි බොහෝ විචාරකයෝ මේඝදූතය හඳුනාගන්නේ. එය పూర్ව මේඝ උත්තර මේඝ විදිහට වෙන් කළා බොහොම රසවත් කල්පනා වූ කාව්‍යයක් විදිහට ඒ හඳුනා ගන්නවා. ඉතින් ඇත්තටම මේ අපි මහාචාර්යතුමන් සමග සාකච්ඡා කරපු මේ ඍතු සංහාරය, මේඝදූතය මේ වගේ කවි තුල කාලිදාසයන් අපි අඳුනා ගනිමින් ඔහුගේ නිර්මාණ අගයමින් ඔහු අඳුනා ගන්නට අපිට කොහොමද මේ කෘති උදව් කරන්න කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් එක්ක. ඒක වැදගත් මේ කාරණේ මේ මතු කරපු එක වජිර මම හිතන්නේ කාලිදාසයන්ගේ මේඝදූත කාව්‍යය අපේ සිංහල කවියන්ට
ඈත අතීතයේ ඉඳලා බලපාලා තියෙනවා. මේ චරිතය යක්ෂය මේඝදූත අත්දැකීම තමයි මයිත ලෝකේ පළවෙනි වර්ෂ දඬුවම් මාරුවක් ගැන දඬුවම් මාරුවක් ගැන මේ සාහිත්‍ය තුල ගැබ්වෙච්ච අවස්ථාව ඒකයි කියලා මට හිතෙන්නේ. වෙසමුණු යක්ෂ නායකයා මෙයාගේ ප්‍රමාද දෝෂයන් නිසා මෙයාව මේ දඬුවමකට අරිනවා. ඒ යක්ෂයෙකුගේ චරිතය ගැනීමම එතන මේ යක්ෂය කියලා කියන්නේ මේ අපි හිතන දල තියෙන එහෙම යකි කියන අදහස නෙමෙයි. මේ බඳු චරිතය රජවරුන්ගේ චරිත නෙමෙයි මේ අරගෙන ඉන්නේ. නමුත් ඒ චරිතය අරගෙන කාලිදාසයන් දක්වනේ හෘදය සංවාදය. එතනයි තියෙන්නේ මේ තියෙන මේ භාවමය ගුණේ. ඒකත්‍ර දෘෂ්ටස්සේ අන්‍යත්‍ර තතහ දර්ශනං සංවාදං. ඒ සංවාදය හෘදය පිළිබඳ සංවාදය වුණාම ඔයාගේ හදයි මගේ හදයි එකයි. අන්න එබඳු මේ සහෘදයාගේ හද බව තන්මයි භාවය තදාත්මය කරණය කරන්න බසෙන් මම නම් හිතන්නේ මේ හාස්කමක් වගේ කාලිදාසයන්ගේ ඒ යෙදුම් වදන් ඒ තෝරා ගැනීම. දැන් බලන්න මේකේ එයා කියනවා පෙම්බලා කියනවා වලාකුළට අමතලා කියනවා එයාගේ බිරිඳ ඉන්න හැටි එයාගේ රූප සෞන්දර්යය තන්වී ශ්‍යාමා ශිඛර දශනා පක්ව බිම්බාධරෝෂ්ඨී මධ්‍යේ ක්ෂාමා චකිත හරිනි. ඒ වචනෙම තියෙනවානේ මෝදනකගේ මෙහෙම සැලෙන චකිත හරිනි ප්‍රේක්ෂණා නිම්න නාභි ධනිය නිම්න නාභිගේ නිම්න භාවය නිම්න නාභි ශ්‍රෝණි භාරා දලස ගමනා කොච්චර පිරීලා මේ උකුල මස් පිරුණු උකුල තට්ටන් කොච්චර බරද කියනවා නම් ඇවිද ගන්න බෑ. බොහෝම අලස ගමනින් යන්නේ. මැවිලා පේනවා වචනේ මවන රූපේ. ශ්‍රෝණි භාරා දලස ගමනා ස්තෝක නම්රා ස්තනභ්‍යාම්. පොඩ්ඩක් නැමිලා මොකද නැවෙන්නේ? වරක් තියෙනවා පොඩි නෑ ඒකට මේ. වරක් තියෙනවා. යක්ෂණයක් කියලා හිතෙනවද? ඒකනේ. ඔව්. ඒකනේ. එහෙම ඉඳලා යක්ෂණියක් වෙන්නත් පුළුවන් සමහරවිට. මෙයා එහෙම නෙමෙයි. ස්තෝකන් පොඩ්ඩක් නැමිලා. ස්ථානාභ්‍යාම්. යුරු බර නිසා. අරයට කියන්නේ. යා තත්‍රස්යා ද්‍යොති විෂේ කාන්තා වංශ ගැන කතා කරනකොට ශ්‍රේෂ්ඨි රාජ්‍යව ධාතු මෙතන ධාතු කියලා කියන්නේ බ්‍රහ්මයා මවපු
පළවෙනිම මැවීම. ආයි ඒකේ නෑනේ දෙවෙනි ඩුප්ලිකේට් කරන්න ගියොත් එහෙම ඔක්කොම වෙනස් වෙනවා. පළවෙනි නිර්මාණය. මේ කාලිදාසයන් මේ ඉන්නේ. අපිට හිතෙනවා ඉතින් මෙහෙම තමන්ගේ පෙම්වතිය ජීවිතෙන් ගලෝල අරගෙන ගෙනිච්චහම කොහොමද ඉන්නේ. ඒකයි මේ සෞන්දර්යාත්මක වර්ණාව තියෙන ප්‍රාබල්ලය. ඒකයි අපිට දැනෙන්නේ. අන්න හෘදේ සංවාදය ඇතිගන්න හැටි කාලිදාසයන්. අන්න ඒ විදිහට මේ තමයි මේ කාව්‍ය වල භාවය තියෙන. එතන දැන් කාව්‍ය අතරත් මහා කාව්‍ය වලට අපි ගියොත් මහාචාර්යතුමනි දැන් කුමාර සම්භවය, රඝුවංශය, එතකොට මාලවිකාග්නිමිත්‍ර වගේ නිර්මාණ විමර්ශනය කරනකොට මේ අපේ කරුණාරත්න ගුරුතුමා මතු කරන අදහස වඩාත් උත්කර්ෂයට නංවන්න පුළුවන් තැන් අපට හමු වෙනවා. දැන් මේක මේ කෘතියෙන් කෘතිය කතා කරන්නත් බැහැ අපට පොදුවේ කතා මේ කොහෙන් මතු කරගන්නද කියලා හිතන තරමට මහා සාගරය වගේ කරුණු අදහස් මතුවෙනකොට මේ දේවල් එක්ක අපිට උදාහරණ කොට දක්වන්න යම් ස්ථාන කාලිදාසයන් පිළිබඳව හඳුනා ගැනීමක් සඳහා. මහාචාර්යතුමිය සහ කරුණාරත්න අමරසිංහ සූරීන් මාව දොඩමලු කරාද මම දන්නේ. මේඝදූතය ගැන කියනකොට මට විශේෂ අත්දැකීම් කීපයක් තියෙනවා. එතුමිය කිව්වා මේඝදූතයට පෙම් බැඳලා හිටියා. ඒක කවියට පෙම් බඳිනකොට කවියටත් පෙම් බඳිනවා කාලිදාස. ඒක සුන්දර ප්‍රේමයක්. මම විශ්වවිද්‍යාලේ මේඝදූතයේ භාෂා ප්‍රවීණතාවට උගන්වනවා. එතකොට කාලිදාස ලියාපු ශ්ලෝක අර්ථ පැහැදිලි කරලා අන්වය පැහැදිලි කරලා විග්‍රහ කරලා මට දැක්විච්ච සැලකිල්ල ගෞරවය අප්‍රමාණයි. මම කල්පනා කරා කාලිදාසගේ කෘතිය ඉදිරිපත් කරලා මට මේචර සැලකිල්ලක් තියෙනවා නම් ලංකාව පසුම් කරගෙන මේඝදූතය ආකෘතියට අපට සංදේශයක් ලියන්න බැයිද? අපේ සංදේශ වෙන ආකෘතියක තියෙන්නේ. ඒ අනුව තමයි මම දූත ගීතය ලිව්වේ. ඒකේ වර්ෂයේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණු කෘතියක්. අපේ කරුණාරත්න අමරසිංහ සූරීන් හිම තමයි මේක අගය කළේ. නැත්නම් විසි කරන්න තිබෙ දේවල්. එතකොට ඒකේදී කාලිදාස ගැන විවේචනක් තිබුණා. මොකද්ද? මේ යක්ෂ ප්‍රියාවක් අරගෙන ප්‍රේමය ගැන කතා කරමින් පස්සේ කොහොමද මිනිස්සුන්ට මේක සාධාරණීකරණය වෙන්නේ කියලා ප්‍රශ්නයක්. යකුන්ගේ කතාවන්නේ කියන්නේ මිනිස්සු නෙවෙයිනේ කියලා. හැබැයි එතෙන්දී සාධාරණීකරණය වෙන්නේ ප්‍රේමය. ප්‍රේමය යක්ෂයෙක් ළඟ තිබුණත් ඔහු දෙවියෙක් වෙනවා. වෛරය දෙවියෙක් ළඟ තිබ්බත් ඔහු යක්ෂයෙක් වෙනවා. ඕන පෙම්වතෙකුට තම පෙම්වතිය පෙනෙන්නේ පුෂ්ප භූෂණයක් මල් ගොඩක් වගේනේ. නේද? ඕන යකෙකුට ඒ වගේ ඕන යක්ෂණියෙකුට තම පෙම්වතා පෙනෙන්නේ ඒ විදිහට. මෙතනින් තමයි සාධාරණීකරණය වෙන තැන. දැන් ඒක ඊගාට මේවා අපූර්ව කාව්‍ය රචනා. කවිය බිහි වෙන්නේ කාව්‍යාත්මක පරිකල්පනෙන්. පරිකල්පනෙන් තොර කවියක් නැහැ. ඒ කියන්නේ දැන් කච්චිත් කාන්තා විරහ ගුරුණා ස්වාධිකාරාත්මමත්තා. සාපේ නාස්තං ගමිත මහිමාවශ්‍ය භෝගේන බර්තු. යක්ෂස් චක්‍රේ ජනක තනයා ස්නාන පුණ්‍යෝදකේෂු ස්නිග්ධස් ඡායාතරසු වසතින් රාමගිරි ආශ්‍රමයේ ස්වයංමනේ පටන් ගන්න. වස්තු නිර්දේශයකින් තමයි ප්‍රථම සංදේශය ආරම්භ කරලා තියෙන්නේ. ඒතර මම දූත ගීතය ආරම්භ කරේ වස්තු නිර්දේශයකින්. ඊළඟට සුභාදහම ගැන කියනකොට දැන් ඒකේදී ආම්බරකූට පර්වතය වර්ණනා කරනවා. චන්නෝ පාන්තේ පරිණත පලෝ ජෝතිබික්ඛාන නාම් රයිස් තයා රූඩේ සිකර මචල සිද්ධ වේනී සවර්ණ නූනං යාශ්‍යත්තමර මිතුන උපේක්ෂණීයම් අවස්ථාම් මධ්‍යේ ශාම ස්තනේව බුවස්සේස විස්තර පාණ්ඩු. මම නෙවෙයි මේක විස්තර කරන්න ඕනේ අපේ අමරසිංහ සූරී වඩා හොඳට දැනෙන්න. චන්නෝ පාන්තේ පරිණත පලෝ ජෝතිබික්ඛාන උපාන්තය අවට පරිසරය සම්පූර්ණයෙන්ම වල්ලඹ ගස් වල පිරීලා වල්ලඹ ඉදිලා. මොකද වල්ලඹ වල කොළ ගානට ගෙඩි හැදෙනවා. මුළු ආම්රකූට පර්වතයේම මෙහෙම වටේට වල්ලඹ ගස් වලින් පිරීලා. අප ඉදිලා රන්වන් පාටයි. පර්වතයේ මුදුන
ශ්‍යාම වර්ණයෙන් තියෙනවා. ඔබ ගිහිල්ලා කාන්තාවගේ සිවුම් කොණ්ඩයක් වගේ එක ලැබුම් ගන්න මුදුන්ට. එතකොට අහසේ ඉඳලා පොළොව බරන සුර ජෝඩුවට දිස් වෙයි මැද සම්වන් පැහැගත් සෙසු විස්තරය රන්වන් පාගත් මිහිකතගේ පියවරක් වගේ දිස් වෙයි කියලා. බලන්න අඳින චිත්‍රය භාෂාවෙන් අඳින චිත්‍රය. හොඳ කවියේ චිත්‍රයක්, හොඳ චිත්‍රයේ කවියක්. ඒ වගේ අපූර්ව වර්ණනා තමයි මේ කරන්නේ. ඊගාවට අතෙන්දි කියනවා බලාකුළු දැක්කට පස්සේ දැන් සාමාන්‍ය කියන්නේ මෙහෙමයි. තස්මින් ස්ථිත්වා කතමපි පුරා කෞතුකාදාන හේතෝ අන්තර්වාස්පං චිර මනුචරෝ රාජ රාජස්ස දද්දව. මේඝා ලෝකේ භවති සුඛිනෝ උපයන්නතාවති චේතා කන්ටාස් ලේස ප්‍රණයිනි ජනේකින් පුනර්දූර සාස්තේ. දැන් මේ පර්වතයේ ඉන්නකොට ප්‍රියාවගෙන් වෙන්නු යක්ෂයා හිතනවා වැසි වලාකුළු දකිනකොට සංයෝගීව ඉන්න අයගේ සිත් පවා කම්පනයට පත් වෙනවා. වියෝගුණෙන් පස්සේ ප්‍රියාවගෙන් වෙන්ුණෙන් පස්සේ එන කන්ටා ශ්‍රේෂ ප්‍රණීනි ජනී. ගෙල වැළඳ ගැනීමේ ස්නේහි වූ ජනයා වෙන්ු කල්ලේ. කවුද වජිට ගෙල වැළඳ ගැනීමේ ස්නේහි ජනයා? එදා සම්මතයට අනුව දුඩාලින් ගැනේ. ඒ කියන්නේ දැඩිසේ වැළඳ ගන්නේ ගෙල වටා දාලා සමියා බිරිඳ සමියා. පින්වතුන් එහෙම වැළඳ ගත්තේ නැහැ. දැන් මේවා අද ශූන්‍ය වෙන්න පුළුවන්. ගෙල වැළඳ ගැනීමේ ස්නේහී වූ ජනයා දුරස් වූ කල්ලි කියනුම කවරේද කියලා වැඩක් නැහැ කියලා කියනවා. බණුට ඊට පස්සේ තමයි තස්මින් ස්ථිත්වා කතම පුරක් කෞතුකාදාන හේතෝ ඊගට අන්තර්වාස්පච්චිර මනුචරෝ රාජ රාජස්ස දද්දව. ඊගට අතේ උර බාහුවෙන් ගිලිහුණු වලල් ඇවිල්ලා වලලු කරේ නැදෙනවා. මේ උරේට පිරිමි ආභරණ පැළඳා ශක්තිමත් විදියට. කාන්තාවරණ පැළඳේ කාලේ චලනය වෙන්නේ. දැන් සමානව පළඳිනවනේ දෙපිරිසම. ඒ කාලේ පිරිමි ආභරණ පැළඳුවේ ශක්තිය ඇති වෙන්නේ. මේ උර බාහුවේ පැළඳගත් වලල්ල ඇවිල්ලා වලලු කරේ නැදෙනවා. මොකද්ද මේකේ ගම්මේ කරන්නේ? යක්ෂයා වියෝග වේදනාව නිසා කුස වෙලා. කුස වෙනකොට අත විතරක් කුස වෙන්නේ නැහනේ. ඒක නිරූපණය කරේ එක සංකේතයකින්. වලල්ල ඇවිල්ලා වලලු කරේ රැඳිලා තියෙනවා. එතකොට කනක වලය බ්‍රංශ රිත්ත ප්‍රකෝෂ්ඨ. රන් වලල්ල ගිලිහීමෙන් රික්ත වූ ප්‍රකෝෂ්ඨය ඇති. උරුබාහුව ඇති. ඊට පස්සේ ආසා දස්ය ප්‍රථම දිවසේ මේඝ මාසීස සානු. නිකම වලාකුළක් දැකේ නැහැ. මේඝ මාසීස සානු. ආශ්‍රිෂ්ඨ සානු. සානුවක් වැළඳගත්ත වප්‍ර ක්‍රීඩා පඬත ගජා ප්‍රේක්ෂණීය අන්දදත්තා. ඉවුරු බිඳීමේ ක්‍රීඩාවේ දක්ෂ වූ ඇතෙකුගේ විලාසය ගත වලාකුළක් දකින්න. මේ වප්‍ර ක්‍රීඩාව කරන්නේ තරුණ සත්තු. තරුණ ජවය ප්‍රදර්ශනය කරන්න. උන්ගේ ගෑනු සත්තුන්ට. එහෙම තියෙනවනේ සත්ත්ව ලෝකේ. ඔලිම්පික් වගේ ක්‍රීඩා ඇති වෙන්නේ ඒකනේ නේද? නර්තනය ඇති වෙන්නේ ඒකනේ ශරීර ලාලිත්‍ය ප්‍රදර්ශනය කරන්නේ. එතකොට සමහරට ඌරෝ දල වලින් මේ අලවලට ඇනලා අලවල දලවල අල රඳවාගෙන එනකොට ඊයන්ට හිතෙනවා මේ මට හොඳ හස්බන්ඩ් කෙනෙක් තමයි මේ එන්නේ කියලා. ශක්තිය පේනවනේ. ඒ හින්දා මෙයා අර තමන්ගේ ශක්තිය ජවය ප්‍රදර්ශනය කරන එකක් තමයි ඇත්තු දලවලින් පොළොවට ඇනලා ඉන්න වප්‍ර ක්‍රීඩාවේ දක්ෂ ඇතෙකුගේ විලාසය ගත්ත වලාකුළක්. නිකම් වලාකුළක් නෙවෙයි. ඒකෙන් සංකේතාත්මක සම්භෝගය නිරූපණය කරනවා. එහෙම වලාකුළක් දැක. ඒක වලාකුළත් හුදකලා වෙලා නැහැ. සානුවක් වැළඳගත්ත වලාකුළක්. සෝභා දහම පවා සංයෝගී. ඒකට මම විතරක් වියෝගී කියන වියෝග වේදනාව වැඩි වෙනවා. නිසා මේ වගේ බොහොම ගැඹුරු සංකේතාත්මක අර්ථ සහිතව තමයි මේ හැම එකම ලියලා තියෙන්නේ. ඒකම වලාකුළට කියනවා. ඔබ උතුරු ප්‍රදේශයට යනකොට මාත ශරීරය තියාගෙන යන්න එපා. කන්දට යන්න එපා. ඒ නිසා වැහැලා මාළව ශේෂ්ත්‍රයට වහින්න. වැහැලා ශරීරය සැහැල්ලු කරගන්න. හැබැයි සැහැල්ලු කරලා ගමන ගියන් පස්සේ ආය රේවා නදියේ ජලය අරන් බීලා හොඳට පෝෂණය කරලා යන්න. මොකද රික්තක් සර්වෝ භවතෙහි ලඝු පූර්ණතා ගෞරවය. මේ සුළු බව හිස් බව හැම විටම ලඝු කොට සලකනවා. පිරුණු බව ගෞරවය පිණිස පවතින. එඳ හොඳ පුෂ්ටිමත්ව ඵලයන් කියලා බලාකුළු කියන මේ ආමන්ත්‍රණය කරන සමාජ සංකල්පවලට සෝභාදහම පරිසරය වර්ණනා කරන ගමන් මේ කාර්යයත් තමයි කරන එක තමයි කාලිදාසගේ විශේෂත්වය. දැන් අර ශාකුන්තලයේදී බලන්නකෝ කැලේ වන අසපුවේ හිටිය කුමාරිකාව දැක්ක ගමන් ශකුන්තලා දැක්ක ගමන් කියන්නේ අදරක් කිශලේ රාග යටි තොල ලදල්ලක පැහැයෙන් යුක්තයි කොමල විටපානු කාරිනව බාහු දෑත ලතාවක සූඹුල්ල වැදුණු රිකිල් දෙකක කුසුමමිව ලෝභනීයම්
ආසයි තියෙන මලක් වගේ. යෞවනාංගයේ සන්නද්ධම් සකල විද යෞවනයේ සන්නද්ධ. ඒ වෙලාවට තමයි බමරේක ඇවිල්ලා මේ සකුන්තලා වටා කරකෙන්නේ. ඒ වෙලාව රජුරෝ කියන්නේ බමරු එන්නේ නැද්ද? මීමැස්සෝ එන්නේ නැද්ද? මේ විලාසයට කැලේ පිපුණු මලක් වගේ. කැලේ හිටිය සකුන්තලා වර්ණනා කිරීම සඳහා උපමා යොදාගන්නේ වන පරිසරෙම. ඒ නිසා මේ සියල්ලම ජීවිතයත් සබහාදහමත් සබහාදහමත් ජීවිතයත් දෙක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවක් ඇති වෙන විදිහ තමයි ඒ කවිය බිහිවෙන්නේ. ඊට සමග තව එක ගන්න කියන්නේ අර කවියේ තියෙනවානේ ආමරකූට පර්වතය ගැන. එහෙම තැනක් තියෙනවා අපේ දෙතනගල. කන්ද දෙතනගල කන්ද විදිහ සමහර පෙන්න මේ කඳු වැටිය. ඒක දෙතනගල කියලා තියෙනවා ඉතිහාස කතාවේදී. මේ රාවණාට ධනහිස් දෙක තියන විද්‍යා කියන එක. එතකොට අරකේ මිහිකාන්තාගේ පියවරක් වගේ කියලා එකයිනේ වර්ණනා කරන්නේ. ලංකාවේ තියෙනවා බදුල්ලට යනකොට මේ දර්ශනය සතපී ගත්ති සබර ගමු රූ රැජින සම්භෝග නින්දේ සඳකන් සේලේ විසිර දෙනගම් හෝ රිදී තැල්ල සින්දේ සුවසෙන් මත්තු දෙපිය යුරුවන් දුන් සඳුන් මල් සුගන්ධේ වැටිසන් දිස්වේ දෙතන ගලනම් රම් රදුන් විද්ද කන්දේ. මේ දූත ගීතයේ කවිය. ඔබට යනකොට රාවණාට විද්ද දෙතනගල කන්දේ වැටිසන් අවුට්ලයින් එක දකින්න ලැබේ. එතකොට දූත ගීතයේ ලියන්න මට සම්පූර්ණ ප්‍රේරණය ලැබුණේ කාලිදාසගේ මේක දූතයෙන්. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්නේ සංස්කෘත සාහිත්‍ය සහ කාලිදාසයන් පිළිබඳව. අපි මහාචාර්ය දර්ශන රත්නායක, මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ සහ කරුණානන්ද අමරසිංහ ප්‍රවීණයා එක්ක මේ සංවාදය ගොඩනගමින් කාලිදාස නිර්මාණකරුවා අඳුනා ගන්නට උත්සාහ කරමින් ඉන්නේ. ඍතු සංහාරය, මේඝදූතය, කුමාර සම්භවය, රඝුවංශය, මාලවිකාග්නි මිත්‍ර මේ මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම සුනේත්‍රා මැතිණියනි මේ අපිට අමතක කරන්න බෑ නාට්‍ය කෘති වික්‍රමෝර්වශීය, අභිඥාන ශාකුන්තලේ වගේ මේ සියලු දැන් කාලිදාස නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කරන හැමෝගෙම මුවංග රැව්දෙන මේ නිර්මාණ මේ අතර මේ ප්‍රේමාන්විත භවයේ තියෙන සුවිශේෂීත්වය පිළිබඳව මම හිතන්නේ කතා නොකරොත් අඩුවක්. කොහොමද කාලිදාස කියන නිර්මාණකරුවා මේ තරම් ප්‍රේමවන්තයෙක් කරගත්තේ? ප්‍රේමවන්තයා වෙන්න හේතුව තමයි ඔහුට නිවැරදි කසාද ජීවිතයක් ගෙවන්න බැරි වුණා. ඒ බැරි වෙන තාක්කල් හොඳ ප්‍රේමවන්තයෙක්. ඒ කියන්නේ මිනිස්සු පරාජ වෙන්න ඕන හරියට නැගිටින්න. ජීවිතේ ඕනම තැනක එහෙමයි. ඔහුට පෙම්වතියක් හින්දියා ජනප්‍රවාදයට අනුව පෙම්වතිය එක්ක විවාහ වෙන්න බැරි වුණා. කාලිදාසගේ ප්‍රධාන අරමුණ කවි ලියන්න. එක රැයින් කවියෙක් වෙන්න. ඒක හරි ලොකු බලාපොරොත්තුවක්. ඒතර ඒ කවියෙන් තමයි හොයාගත්ත බිරිඳ සනසන්නේ. ඒ කසාදෙත් එතනින් ඉවරයි. ඔහු නිවැරදි ප්‍රේමවන්තයා වෙන්නේ ඒ විදිහට. ඇත්තටම කාලිදාස මවන ප්‍රේම ලෝකේ ස්පර්ශ කරන්න අපිට බෑ. අපි එහෙම යනවා නම් ඒක මුලාවක්. මුලාවෙන් මුලාවට පත් වෙලා අර හරියට කන්දක් උඩට ගෙනින් බිම ඇතෑරියා වගේම තමයි. අපි හොයයි හිමාලය පර්වතය. කෝ මේ එච්චර ලස්සන සඳුන් වන මට. ඇත්තටම කාලිදාස රැගෙනෙන ප්‍රේමයේ මధు සමයන් ගෙවුනේ මාලනී ගම් යුරේ, අශෝක වනයේ, එහෙම නැත්නම් යොහුඹු ලතා හෙවනේ, ඒ වගේ තැන්වල හිමාල පර්වතේ පාමුල, යමුනා මානසවිල අසබඩ ඔය වගේ තැන් තමයි ස්පර්ශ කරන්නේ. එතකොට කොහොමේවා? එහෙම කියලා හයි අපේ අය නේද? අපි ස්පර්ශ නොකරොත් අපි නොදැක්කොත් ඇත්තටම තියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මානසවිල නෑ කියලා. නෑ, මානසවිල තියෙනවා. ගිහින් බලන්න පුළුවන් හිමාලය. මගේ යුනිවර්සිටි එකේ මගේ ළමයි මගේ ශිෂ්‍යයෝ කියන මැඩම් අපි යමුද හිමාලය පර්වතය ළඟ තියෙන මානසවිලට ට්‍රිප් එකක්. ඒ කියන්නේ ඒ හගෙන ඉඳලා ඒකට ආස හිතුණා. මේ කියලා දෙද්දී එහෙම ආස හිතලා ඇත්තටම මේ අභව්‍ය දේ නේද මේ කවිය මවන්නේ කියන එක ඇතුලේ කර උත්‍රාසාත්මක දෙයක් තමයි ඒ. නමුත් එහෙම නෑ. එහෙම බලන්න පුළුවන් ගිහිල්ලා. ඒත් දුරකතර ගෙවයි යන්න ඕන. දැන් මේ ප්‍රේමය ඔහු නිවැරදි ප්‍රේමවන්තයෙක්ද? එහෙම නැත්නම් මේ රැගෙන එන ප්‍රේමය පිළිබඳ අපි ගැටෙන්නේ කොයි තැන්වලදීද? ඒ ගැටීමට හේතුව තමයි ඔහු රැගෙන එන මේ අති උත්කර්ෂය.
ප්‍රේමය නිසා හටගන්න අති උත්කර්ශනීය හැඟීම. ඒ කියන්නේ භද්‍ර යෞවනයන්ගේ සිත්වල පහළ වෙන හැඟීම් සමුදාය තමයි ඔහුගේ කවිවලින් හෝ නාට්‍යවලින් රැගෙන එන්නේ. දැන් අභිඥාන ශාකුන්තලයේ ආරම්භයේදීම මුවෙක් පිටුපස දුවගෙන එන දුෂ්මන්ත තමයි අපිට අරගෙන එන්නේ නාට්‍ය ප්‍රස්තාවනාව ඉවරුණ ගමම නාට්‍ය දිගහැරෙන්නේ එතනින්. ඒකට බලන්නේ ජව සම්පන්න බව, තාරුණ්‍ය, කඩවසම් බව එහෙම කෙනෙක් නේ අර මුවා දුවන වේගය පසුපසම දුවා හමාගෙන යන්නේ. ඉතින් ඒව හරි ලස්සනට කියනද ඒ ඔහු රැගෙන එන ආකාරයෙන් ශාකුන්තලා එහෙම කෙනෙක් නෙවෙයි. ශාකුන්තලා ලස්සනට ඇවිදගෙන යන කලයක් කුලේ තියාගෙන යාළුවොත් එක්ක hina වෙවි යන අර අවුරුදු 14 15 තරුණියා භද්‍ර යෞවනියක්. මල් අතරින් රිංගමින් මල් නෙලමින් යන. ඉතින් එහෙම කෙනෙකුගේ දර්ශනය තමයි ගැටෙන්නේ දුෂ්මන්තතා භද්‍ර යෞවනයේ වෙසෙන දුෂ්මන්තගේ ඇස ගැටෙන්නේ. එහෙම දෙන්නෙක් එක්වීම ඇසේ ලැබෙන දර්ශනයම ප්‍රමාණවත් ඒක ඒ හැඟීම උද්දීපනයට පත් කරන්න. ඒකට හේතුව ඒ තෝරා ගන්න චරිතවල ස්වභාවම ඉස්සරින් අපිට අරගෙන එනවා. මේවට හේතුව තමයි නාට්‍ය ශාස්ත්‍රයේදී භරත මුනිවරයා ප්‍රකාශ කරන ආලම්බන විභාව සහ උද්දීපන විභාව. දැන් රති නැමැති ස්ථායි භාව හට ගැනීම තරුණයෙකුගේ සිතක ස්වාභාවිකයි. ඒ ස්ථායි භාව පෝෂණයට පත් කරන්න අවශ්‍ය කරන උද්දීපන විභාවන් මැවීමට අතින් කාලිදාස ඉතාම විශිෂ්ටයි. ඒකට අවශ්‍ය පරිසරය, රූප සෞන්දර්යය දැන් අපි කාලිදාස මෙච්චර කිව්වත් අපි කාලිදාස දැකලත් නැහැ, දුෂ්මන්ත දැකලත් නැහැ, ශකුන්තලා දැකලත් නැහැ. අපි හැබැයි එහෙම දැක්කොත් අර කියන කවියාගේ මවන රූපයට වඩා අඩු තැනකින් තමයි අපිට ඒ රූප හමු වෙන්නේ. ඒ තරම් අති විශිෂ්ටයි වූ ඒ මවන චරිත. ඒ ශකුන්තලය මම හිතන්නේ අපේ මහාචාර්යතුමා ශකුන්තලය ගැන ගොඩක් කතා කරා. දැන් මේ ප්‍රේමයේ සුලලිත බව කියන්නේ මම හිතන මාලවිකා අග්නිමිත්‍ර අපි අරගෙන ආවේ නෑ. ඒ නාට්‍ය අපි තුන්දෙනාතිම ගිලිහුණ නිසා මම මාලවිකා අග්නිමිත්‍ර ගැන කියනවා. දැන් මාලවිකා අග්නිමිත්‍ර කියන්නේ නර්තන ශිල්පිනියක්. ඇයගේ චලිත නර්තනය බැරීම සඳහා තමයි මාලවිකාගේ චලිත නර්තනය නැරඹීම සඳහා තමයි අග්නිමිත්‍ර රජු යන්නේ. මොකද මේ චලිත නර්තනය කියන්නේ චලිත නර්තනය කිව්වහම හරීම මේ අද කාලෙට වළංගු වචනයක් නොවෙන්න පුළුවන්. ලාලිත්‍යපූර්ණ ලාස්‍ය නර්තනය. එහෙම නැත්නම් ලාලිත්‍යපූර්ණ අපි හිතන මද රිද්මයෙන් රැගෙන නැටෙන මේ නර්තන විලාසයක්. එහෙම වෙන්න පුළුවන් නේද? ඒ නර්තනයේදී උපනංවන්නේ ස්ත්‍රී රූප ස්වභාව සහ ප්‍රේමාන්විත බැලීම්, ප්‍රේමාන්විත හැඟීම්. ඒ නරඹන්න තමයි රජතුමා යන්නේ. අග්නිමිත්‍ර යන්නේ. ඒ නරඹීමත් සමගම මාලවිකා පිළිබඳ හැඟීම් මුලින් අදහසක් තිබුණා. ඒ උත්කර්ෂයට පත් වෙන්නේ මේ නර්තන විලාසයෙන්. ඉතින් ඒක වටා ගොතනවා ඔහුගේ බිසව ආවම මේකට ඊර්ෂ්‍යා ඇති වෙනවා. ඕක තමයි ප්‍රේමයේ ස්වභාව. තවත් ස්ත්‍රියක් කට තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ පෙම්වතා පොඩක් බැලුවත් ඇති අනිත් කෙනාට ඊර්ෂ්‍යා හිතෙනවා. කන්‍යාවකට දුන්න විශේෂත්වය තමයි මාලවිකා පාපහර දුන්නෙන් පස්සේ තමයි අශෝක ගහේ මල් පිපෙන්නේ. ඔව් ඒක දැන් කවි සමයේදී හරි ಭಾರತೀಯ සාහිත්‍යයේ මේක ප්‍රකට දෙයක්. රත්නාවලී නාට්‍යයේත් එහෙමයි. මේ තරුණියක් භද්‍ර යෞවන තරුණියක්. ඒකෙන් අදහස් කරන්නේ හරිම වචනේ කන්‍යාවක් පාපහර දුන්නාම මේ රත් අශෝක ගහේ මල් පිපෙනවා කියන්නේ. ඕකෙන් ධ්වනිත වෙන තව අර්ථයක් තියෙනවා. මල්ම නෙවෙයි ඇත්තටම කිව්වොත්. උත්සාහයක් දාලා දන්නේ. ඕක දන්නවද මල් නෙවෙයි එතන ඇත්තම කියන්නේ පාපහර වැදුනත් ඇති පුරුෂයෙක් අසල පුරුෂයෙක්ගේ කකුලට හෝ ශරීරයට පොඩි ස්පර්ශයක් වැදුනම ඇති භද්‍ර යෞවනියෙකුගේ. එතන හැඟීම් උද්දීපනය වෙනවා කියලා කියන්න උමනාව. ඒකට යන රත් අශෝක ගහ ඒව සංකේතවත් කරන්න. එහෙම නැත්නම් අපේ තරුණියෝ ගිහිල්ලා භද්‍ර යෞවනියෝ ගිහිල්ලා රත් අශෝක ගහට පයින් ගැහුවා කියලා මල් පිපෙනකන් නැහැ. එම බලාපොරොත්තු වෙන්න එපා. මේ අපි කවි ලෝකේ දේවල් පමණයි කතා කරන්නේ. නෑ ඒක ඇගීමක් ලබා දුන්නා. ඒක පොඩි කාන්තාවට කන්‍යා භාවයෙන් සංකල්ප මොකද එහෙම ඒ වටිනාකම සාහිත්‍යයේ විවිධ තැන්වල තියෙන එක අති පූජනීයයි. සාහිත්‍යයේ කන්‍යාවක් කියන එක පූජනීය දෙයක්. ඒක සුද්ධ වූ වස්තුවක්. දැන් මංගල සංකේත අතරට එකතු වෙනවානේ කන්‍යාව සුද්ධ වූ වස්තුවක් කියලා. ඉතින් සුබ සංකේතයක්. ඒ සුබ සංකේතයට දෙන වටිනාකම තමයි ඊයේ. ඉතින් කාලිදාස මේ
මේ ඔක්කොම එකට එකතු කරගන්නේ හොම ප්‍රේමයක් දැන් ප්‍රේමය මුල් නොවුණු එකද නිර්මාණයක්වත් කාලිදාසගේ තියෙනවද නැහැ. ඒ සුසංයෝගයේ සම්භෝග අවස්ථාව ලස්සනට අරගෙන ඇවිල්ලා විප්‍රලම්භයත් ඉතාම ලස්සනට ගේනවා. හැබැයි නාට්‍ය සුකාන්තකේ නිවර වෙන්න ඒක වග බලා ගන්නවා. ඒක තමයි ಭಾರತೀಯ සාහිත්‍ය ආශාව. ඒක එහෙම වෙන්න ඕනේ. සංස්කෘත නාට්‍ය සුකාන්තනේ. ඒක තමයි ඒක මං පිළිගන්නේ නැහැ. මොකද මං එහෙම තියන්න තිතක් තියන්න මං කැමති නෑ. මේකේ ලස්සනම තියෙන මේ ශෝකයනේ. ඇයි එහෙනම් අපි භරත කුමාරයා මුණ ගස්සලා දුෂ්මන්තට බාර දීලා මෙච්චර දුක් විඳින්ද ශාකුන්තලා දැන් මේ ගිහින් බාර දෙන්නේ. මෙච්චර දුක් විඳා නම් ප්‍රතික්ෂේප කරා නම් දුෂ්මන්තගේ රජමාලිගාවට ගිය වෙලාවේ ඔබ මගේ නෙවෙයි ඔබ මට අනිත් ස්ත්‍රියකට අනිත් සාමියෙකුට අහිමි ස්ත්‍රියක් මට බාර ගන්න බෑ. එහෙම කියන්න තරම් පුරුෂයෙකුට සාපයක් නිසා ගැහණියක් අමතක වෙනවා නම් ඒක හරියි. අපිට කොච්චර සාප කරනවා ඇද්ද මිනිස්සු. එතකොට අපිට මිනිස්සු අමතක වෙනවද? ඒක හරියි. ඒවා අභව්‍ය දේවල් විදිහට මම හිතන්නේ ඒක ආගමික සම්ප්‍රදායන ඒවා විශ්වාස සාප කිරීම නේද? ඒ වගේ දේවල් ඒ කාලේ හැටියට විශ්වාස කරන්නේ. ප්‍රේක්ෂකවත් පිළිගත්තානේ ඒක. සාපේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. දුර්වාසස් කියන නමේ අනික මේ නම් තියෙන එක. ශකුන්තලා, අනසූයා, ප්‍රියංවද. අනසූයා කියන්නේ ඊර්ෂ්‍යාව නැත්ති. අනිත් එක ඒක කාලිදාස යොදපු නිර්මාණ ප්‍රයෝගය. ඔව් මේ මුල් කතාවේ කියන්නේ නිර්මාණ ප්‍රයෝගය. දෙකෙන් පස්සේනේ ප්‍රියංවදා කියන්නේ මිහිරි තෙපුල් ඇත්ති. මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධයට දැන් කියනවාද මේ සාප කරපු වෙලාවේ කියනවා මේක අපේ මිතුරියට එහෙම දැනුම් දෙන්න එපා කියලා. එයා කියනවා මට පුළුවන් ද සමම්පිච්ච මලකට උණු වතුරක් කරන්න. එහෙලිය කියන ප්‍රියංවදා කියන්නේ. ඒ වගේ අපූර්ව රචනා දැන් උනත් සාමාන්‍යයෙන් ගත්තොත් හින්දි චිත්‍රපටවලත් අපූර්ව සංවේද මේ සංවාද රචනය කරන ඉන්දියානු උන්ට ඒ වගේ ශක්තිය තියෙනවා ගොඩක් දුරට. ඒ සාහිත්‍යයත් එක්ක ආපු එක. දැන් ඔය මෙතුමා මතු කරපු කාරණා කිහිපයක් තිබුණා. දැන් අර කාලිදාස රැගෙන එන්න ඇතැම් තැන් අදත් හින්දි සාහිත්‍යයේ යොදා ගන්න හින්දි ගීතවල දැන් ලග්ජා ගාලේ කියලා හින්දි සින්දුවක් තියෙන හරි ලස්සන ගෙල වැළඳ ගන්න ඇවිල්ලා මගේ නිකන් හැමෝටම කියන්නේ ඇත්තටම ආදරණීය ස්වාමි පුරුෂයාට හෝ පෙම්වතාටනේ කියන්නේ නේද? ඒක මත වෙන මට තනම් මතක් වුණා අජ විලාපේ. අජ විලාපේදී අජසා ඉන්දුමතිය උයනේ ඉන්නකොට ආසින් මල් දමක් වෙట్లా තමයි මිය යන්නේ. ඒ කොයිතරම් සිව්මැලිද බලන්න. දැන් නූතන කවියේදී ප්‍රශ්න කරන්න පුළුවන් මේ කාන්තාවන් බොරුවට විකුණන්න කියන කතාන්තරේවා දැන් වර්ණනා කරන්න ඕනේ අත්වල කරකට බදාම තාජ්ජොසන කාන්තා ශ්‍රමය මේවා තමයි කවියන්ට විශේෂ වෙන්න ඕනේ කියලා දැන් කියනවා. නේද? ඒ කාලේ කාන්තාවගේ සුන්දරත්වය මතු කරලා වුන් ආදරයට පාත්‍ර කළා. සෞන්දර්යයෙන් කෙරෙත් සමාජවාදයක පියවර සෞන්දර්යය තියෙනවා. එතකොට මේකෙන් පස්සේ ඒ වෙලාවේ අජ වැළපෙන්නේ මගේ ප්‍රිය මාතාව නුඹේ මගේ ප්‍රිය එහෙලිය නුඹේ මගේ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනයෙහි ප්‍රිය ශිෂ්‍යාව නුඹේ මගේ ශාස්ත්‍ර සංගෝෂ්ඨී ප්‍රිය සගය එහෙලිය නුඹේ නුඹ මගෙන් පැහැරගත් මාරයා මගෙන් පැහැර නොගත්තේ මොනවාද එහෙම අඬන්නේ. එතකොට කොච්චර ඇගීමක්ද දීලා තියෙන බිරිඳට. දැන් මෙහිමයි ස්ත්‍රිය සචීව. ඔව්. මිතා. ඔව්. ස්ත්‍රී චරිතය ගත්තම ස්ත්‍රීත්වය ඉතා සියුමැලි. ඒක හරි. ඒ සියුමැලි බව සුමට බව වර්ණනා කරන්න පුළුවන්. හැබැයි ඒක තමයි ඇත්ත. කවුද මේ ස්ත්‍රිය සුමට නැති කරන්නේ? දැන් ඔබ කියනවා වගේ සමාජයේ ඉල්ලන්නේ මේ යථාර්ථය නම් ඒ යථාර්ථයට මේ ස්ත්‍රිය පත් කරේ කවුද? සමාජයේම තමයි. දැන් කාලිදාසගේ යුගයේ කාලිදාස රැගෙන ආව ස්ත්‍රිය ඊට කලින් හිටපු කවීන් දැක්ක ස්ත්‍රිය තව ගීත නිර්මාණවල දකින ස්ත්‍රිය අද වෙනකොට වෙනස්. ඔය ඇත්තටම දැන් අජ ඉන්දුමතිය අභියස අජගේ විලාපය සිදුවන ආකාරය ඒ වගේම දැන් කුමාර සම්භවය වගේ නිර්මාණවල හින්දු ආභාෂය ලබාගත් විදිය ගැන මිත්‍යා කතා වල ආශ්‍රයෙන් කරන ලද මේ අලංකාර නිර්මාණ. එතකොට දැන් මාලවිකා කුමාරිය පිළිබඳව ඇගේ නැටුම් වල තියෙන ලාලිත්‍ය බව එයට වශීවන ආකාරය ඒ කතාවක් විදිහට ගොතාගෙන ඉස්සරහට යන විදිය මේ ඊටාම අත්‍යලංකාරයි. ඉතින් මේවා එක්ක කොහොමද ලාංකික නිර්මාණකරුවා ආභාෂය ලබන්නේ? එතකොට කොහොමද කාලිදාසයන් අනුව යමින්
ලංකාවේ නිර්මාණ සාහිත්‍යයට කාලිදාස නිර්මාණ එල්ල කරපු ආභාෂය පිළිබඳවත් සාකච්ඡා කරමින් දැන් ඕක වගේ හුඟා දීර්ඝව කතා කරන්න ඕන කාරණය ඔව්. නම් පැහැදිලි එකක් මම කියන්න. ඔව්. දැන් අපේ හිටිවෙන කවි තියෙනවා නේද? ඒක මේ ඈත අතීතයේ ඉන්න දිගට එන්න සම්ප්‍රදායන්නේ. ආශු කවි. ආශු කවි. සංස්කෘතයෙන් ඒක මේ නිපාත පදේ ආශු කියන්නේ මේ වහ වෙලේ. ක්ෂණික පටිභාන කවි. පටිභාන කරයි. පාලි පටිභාන. පටිභාන කවි. ඉතින් දැන් මේ බොහෝජ රජුරුවන්ගේ රාජ්‍ය සභාවේ හිටියේ කවියෙක් හැටියට ප්‍රසිද්ධයි මේ කාලිදාසයන්. කාලිදාසයි සියලුම කවීන්. ආශු කවීන්. දැන් එක සිද්ධියක් තියෙනවා. එක බමුණෙක් බෝධි රජු එයත් රසිකයා මේ හරි ආදරෙයි කවියන්ට. කවියක් කිව්වහම බොහොම ලස්සන කවියක්. එයා දෙනවා මේ කවි පදයක් සමස්යා පූර්ණ කියලා ඒකට කියන්නේ. දීලා ඉතුරු ටික පුරවන්න කියනවා කවියන්ට. ඒ වෙලේ හිටවෙන කියනවා. ඕක මේ කිව්වට පස්සේ කවි ඒක අකුරකට ලක්ෂය ගානේ දෙනවා පෑගි දෙනවා. අද එහෙම බෝජල නෑනේ. ඉතින් මේ බමුණෙක් මේක ආරංචි වෙලා යන්තම් ගැට ගහගෙන කාලිදාස හම්බෙන්න ගියා. ගිහිල්ලා මේක මේ පොළොවට දෙන්න මා ගිහිල්ලා මේ බෝජ රජුවන්ට දීලා ගන්න ඕනයි කියලා. කාලිදාසත් අනුකම්පා කරලා මේක පුරවලා දුන්නා. අරගෙන ගියා කාලිදාසය දෙන්නම් ගිහිල්ලා රජුට බැලුවා. රජුට තේරෙනවා නෙමෙයි බොරුවක් කියලා. අර හොර කවියගේ පද දෙක අඳුරගත්තා. ඊළඟ පදේ කාලිදාසගෙන් ඒක අඳුරගෙන රජු කාලිදාසගෙන් අහනවා මේක ඔබේ වැඩක් නේද කියලා. රජු මේක දැනගෙන තේරෙනවද? එතකොට අන්න කාලිදාස කියනවා හිටි වෙන අධරස්ය මధుරි මානං කුච කාඨින්‍යං දුසෝච තෛෂ්ණංච කවිතායාම් පරිපාකාන් හැනු භව රසිකෝ විජානාති. මොකද කියන්නේ? අධරස්ය මధుරි මානං. අධර කියන්නේ තොල්. මధుරි මානං තොලේ මිහිරේ තරම. අධරස්ය මధుරි මානං. අධර කියන්නේ යටිතොල. අපි දෙතොලටම කිව්වට යටිතොල. මටත් වැඩි එක දන්නවා මේ දර්ශනයන්. අධරස්ය මధుරි මානං කුච කාඨින්‍යං. කුච කියන්නේ පියයුරු. කාඨින්‍ය කටින බව තදගත්. ඒක මන් දන්නේ කුච කාඨින්‍යං පියයුරු වල තදගත්. එල්ල හැලිච්ච නිකන් ලොට තන නෙමෙයි. කුච කාඨින්‍යං දුෂෝෂ තෛෂ්ණයංච. මේ බලන බැල්මේ අපි බලන බැල්ම නෙමෙයි. මේගොල්ලෝ බලන බැල්ම. බලන බැල්මේ ඇහැ කෙළවරේ තියෙන තියුණුකම ඊතල කෝටියකින් විදිනවා. තෛෂ්ණයංච තීක්ෂණකම. දුෂෝෂ තෛෂ්ණයංච කවිතායාම් පරිපාකං. කවිත්වයේ මොහු පුරා ගිය ඔව් බව. මේ සියල්ලම හැනු භව රසිකෝ විජානාති. මේක හොඳට විඳපු එක තමයි දන්නේ. හැනු භව රසිකෝ විජානාති. බෝධි රජුන්ට කියන්නේ. බෝධි රජු මේ සියල්ලෙම පාර ප්‍රාප්ත කෙනෙක්. ඉතින් මේ හිතවෙන කවියක් ආශු කවියක්. ඕකම තමයි අපිට ඇවිල්ලා තියෙන හිතවෙන කවිය.
ඒ කාලේ සන්ධ්‍යාව කාවේ සන්ධ්‍යා ගත කරලා තියෙන ඔව්. භෝජරාජ සභාවේ. ඒක අදන විවිධ මාධ්‍ය තියෙනවා කාලේ පැහැර ගන්නවන විවිධ අය නේද? ඒ කාලේ තරම් සංකීර්ණ රාජ්‍ය සභා කවියෝ හිටියා. ඊට පස්සේ මේ අයට පැවරුම් දෙනවා. එක එක පදේ කියනවා. දැන් එක කවිය කියනවා අරුණ කිරණ ජාලයි රන්තරීක්ෂයේ ගතක්සේ. අනික් කවිය කියන චලති සිසිර වාතේ මන්ද මන්දම් ප්‍රභාතේ. අනික් කවිය කියන යුවති ජන කදම්බේ නාත මුක්තෝෂ්ඨ බිම්බේ චරමගිරි නිතම්බේ චන්ද්‍ර බිම්බන් ලලම්බේ. හතර දෙනා බලන්න චරමගිරි නිතම්බේ. ශබ්දධ්වනි. ශබ්දධ්වනි. ඊළඟට පැවරුම් දෙනවා. දැන් අර ප්‍රසිද්ධ කවියනේ. හරි දෙනවා කාක ගාග කියන අකුරු හතර යොදලා කවියක් හදාන්නට කියලා. ඉතින් මේගොල්ලෝ පිටත් වෙලා යනවා. දැන් කවිය හැදෙන්නේ නැහැ. කොහොමද බා අකුරු හතර දාලා කවිය හදන්නේ කියලා. ඒකෝර කාලිදාස එන අතර දැරියක් මුණ ගැහෙනවා. ප්‍රශ්න කරනවා කාතම් බාලේ. බාලිකාව ඔබ කවුද? ඒ කියනවා කාංචන මාලා. මගේ නම කාංචන මාලා. කශ්‍යප පුත්‍රි කාගේ දුවනේද? කනකලතාය. කනකලතාගේ දුවනේ. හස්තේ කින්තේ. අතේ මොකද්ද? තාලී පත්‍රම් තල්පත. කාවාරේක මොනවද ලියන්නේ? කාක ගාග. දැන් කවිය කියනවා සම්මානයට පාත්‍ර වෙනවා. එහෙම එක ගොඩාක් තියෙනවා. දැන් එක දවසක් රජුරෝ කියනවා කවීන්ට මේ විද්වත් සභාවේ ඉන්න අය අතරින් කිසිවෙක් නොදන්න දෙයක් කියන්න පුළුවන්. කවුරුවත්ම දන්නේ නැති දෙයක් කියන්න පුළුවන් නම් යාට ලක්ෂයක් දෙනවා. හැමෝම දන්න අයනේ පඬිවරුනේ ඉන්නේ. නොදන්න දෙයක් කාට හරි කියන්න පුළුවන් නම් ලක්ෂයක් දෙනවා. ඊට පස්සේ කාලිදාස ශ්ලෝකේ ඉගන්නවා කියලා කියන්නේ වෙන කෙනෙකුට. එයා කවි කියලා නෑ උගන්වලා තියෙනවා. ස්වස්ති ශ්‍රී භෝජ රාජ්‍යයේ ත්‍රිභුවන විදිතේ ධාර්මිකස්තේ පිතා භූත් පිත්‍රාතේ වයි ගෘහීතා නව නවති මිතෝ රත්න කෝට්‍යෝ මදීය. තේ මේ දේහීති රාජන් සකල බුද්ධ ජනේ ඥායතේ සත්‍ය මේතත් නොවා ජානාති කශ්චිත් මම කෘති මතවා දේහි ලක්ෂාන්තතෝ මේ. භෝජ රජතුමනි ඔබට සෙත් වේවා. ඔබේ පියතුමා ඊටාම ධාර්මික කෙනෙක්. ඔබේ පියතුමා මගේ පියතුමාගේ 9 කෝටියක මැණික් කරන් තියෙනවා. මුළු සභාවම මේක දන්නවා. කවුරු හරි දන්නේ නැහැ කිව්වොත් මට ලක්ෂය දෙන්න. දන්නවා කිව්වොත් මට කෝටි 9 දෙන්න රත් මැණික් දෙන්න කෝටි 9ක දන්නේ නැහැ කිව්වොත් මට ලක්ෂය දෙන්න. කිව්වේ දන්නේ නැති දෙයක් කියන්නනේ. කිව්වේ දන්න දෙයක්. ඔක්කොම දන්නවා මෙහෙම ණයක් කරන් තියෙනවා කියලා. මොකද ඒක බොරුවක්නේ. කව අපි එහෙම එකක් දන්නේ නැහැ. දන්නේ නැත්නම් ලක්ෂය දෙන්න වෙනවා. ඔය විදිහේ විශේෂ අවස්ථා තියෙනවා. ඉතින් භෝජ රජවන්ට අවශ්‍ය වුණා මේ ප්‍රශස්ත කවියා තමා මරුණට පස්සේ කියන කවිය අහන්න. මේ ප්‍රශස්ත කවියා තමා මිය ගියාට පස්සේ කියන කවිය අහන්න ආස ඇති වුණා. ඊට පස්සේ කිව්වා මේ කාලිදාසට කාලිදාස මම මිය ගියාට පස්සේ මා වෙනුවෙන් ඔබ කියන කවිය මට අහන්න ආස කියන්න කියලා. නිරංකුශව කවි කියනවනේ. කවියට හෙන්ඩුවක් නැහැ. අකුස්සෙන් හෙන්ඩුවෙන් මෙහෙ වෙලා කවි ලියන්න බෑනේ. ඊට පස්සේ මෙයා කිව්වා ඒක වෙලා නැහැ දැන්. ඒ නිසා මට කියන්න බෑ. ඒක කියෙන්නේ එදාට. අද ඒක කියන්න බෑ කියලා. අනිත් රජුට ආදරේ නිසා එයා කියන්න කැමති නැහැ. කැමතිත් නෑ ඒක කියන්න. පස්සේ රජුරු හිතුවා මේ විදිහට මේක අහන්න බෑ කියලා දඬුවමක් හැටියට කාලිදාස නිරපුවා. මේ රාජ්‍යක. ඉතින් කවියෙකුට ඒකත් හොඳ සුන්දර දඬුවමක් මේ ලංකාවට ආවා කියන්නේ තොහොමනේ. ඒ සම්බන්ධ කරලා තියෙන කුමාරදාසගේ මිත්‍රත්වයේ කුමාරදාස ඉන්දියාවෙන් ඉගෙන ගත්තේ. මේ මුගලන්ගේ පුතානේ කුමාරදාස. එයා ජානකී හරණේ ලිව්වා. මෙයා අරයා රඝුවංශය ලිව්වා. ජානකී හරණං කර්තුම් රඝුවංශස්තිතේ සති කවි කුමාරදාසස්ච රාවණේන අධ්‍යක්ෂම. ඒක විචාරකයෙක් කියනවා. ඔබ ලංකාවට බලපාපු හැටි ඇහුවානේ. රඝුවංශයෙන් ලිව්වේ ජානකී හරණේ පිළිබඳ කතාව. රාම සීතා කතාව. රඝුවංශයේ තියද්දී කුමාරදාස රජුගේ ජානකී හරණේ ලිව්වේ කුමාරදාස රජු රාවණ වගේ කාලෙත් පෙන්නන්න. අරයාගේ රාමගේ පාර්ශ්වයෙන් ලිව්වේ ඉන්දියානු පාර්ශ්වයෙන්. මෙයා රාවණ පාර්ශ්වයෙන් ලිව්වේ. ඊගාවට තියෙන්නේ ජානකී හරණේ බෞද්ධ දෘෂ්ටිය. ඒකේදී කියනවා මේ රූපවන්තම ජරාමපේති. ලස්සන අය පවා ජරාමත හිතලා පවා ජරාවට පත් පුණ්‍ය මේ නිර්පායි බජද්දා පිම්ම රැස් කරන්න. ලංකාවේ බෞද්ධ දෘෂ්ටිය ගොඩක් දුරට ලංකාව කවියෙන් යෙදුවා. මහා කවි වෙලත් එහෙමයි. ඊට පස්සේ අරයා පිටත් වෙලා ගියා. ඊයන් පස්සේ කාලයක් යනටලා රජුරෝ වෙස්සලාගෙන ගිහින් ඒක නවාතන් පොලකදී මේ දෙන්න හම්බ වෙනවා. හම්බුනේ පස්සේ කතා කරලා අහනවා ඔබ කොයි ප්‍රදේශයේ කෙනෙක්ද? මම දහරා නගරෙන් ආපු කෙනෙක්. එහෙමද? අපේ භෝජ රජතුමා හැම සුවසේ ජීවත් වෙනවද? අරයා කියන අනේ භෝජ රජතුමා දිවංගත වුණානේ කියලා. කාලිදාස නැගිටලා ධාරාව දෙසට හැරිලා අද්‍ය ධාරා නිරාධාරා නිරාලම්බා සරස්වති පණ්ඩිතා ඛණ්ඩිතා සර්වේ
භෝජරාජයේ දිවංගති. හිටිවෙන හිටුවෙන කවිය. අධ්‍ය ධාරා නිරාධාරා. අද ධාරා නගරයට ආධාරයක් නැහැ. නිරාලම්බා සරස්වති සරස්වතියට ආලම්බනයක් අත්උදව්වක් අත්වලක් නැහැ. පණ්ඩිතා ඛණ්ඩිතාක් සර්වේ. ඔය කරුණානන්ද සර් ඔය කියන්න ඕනේ શબ્ද කරලා. පණ්ඩිතා ඛණ්ඩිතාක් සර්වේ. සියලු පඬිවරු කැඩී බිඳී සුණු විසුණු වී ගියා. ඇයි භෝජරාජයේ දිවංගති. භෝජරාජයෝ දිවංගත වුණා. ඊට පස්සේ අර වේශ භූෂණ අයින් කරලා රැවුල් ගලවලා රජුරු පෙන් නැගී හිටලා කිව්වා මම ඇහුවේ නැද්ද කවිය කියලා. දැන් අර මේ ලකුණ පෙන්වන්නේ ඉන්දියාවේ. ශිඛරහස්ත. මහා බ්‍රහ්ම. මේ මෙහෙම කරන ඔක්කොම මහා බ්‍රහ්ම නෙවෙයි ඈ. නෑ නෑ ඒකට අර්ථ ගොඩක් තියෙනවා නාට්‍ය ශාස්ත්‍රයේදී. ශිඛරහස්ත කියවහම අපිට පුරාන් ඕන ප්‍රෞಢත්වය පුරුෂයෙකුගේ ප්‍රෞಢත්වය කියන. අනිත් එකත් කියන්න මේ දර්ශන. ඊට පස්සේ රජුරුව මම ඇහුවා නේද කවිය කියලා මහා සන්තෝෂයට පත් වුණා. දැන් රජුරුව තමයි ඉදිරියේ ඉන්නවා. කායදාසික අධ්‍ය ධාරා සදා ධාරා. අදත් ධාරා නගරයට සත් ආධාරයක් තියෙනවා. සදාලම්බා සරස්වති සරස්වතියට සත් ආලම්බනයක් තියෙනවා. පණ්ඩිතා මණ්ඩිතා සර්වේ සියලු පඬිවරු බැබලෙනවා. ඉස්සලග ඛණ්ඩිතා කියලා. භෝජරාජේ භුවංගතේ භෝජ රජතුමා පෘථිවීශ්වර අදටත් ජීවත් වෙනවා කියලා. වචන විශ්කම් බලන්න පද හරඹ වචනේ හෙට මෙහෙට දානවා. ඔය වගේ අපි අන්තර්ලත් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒකට සහජ කවිත්වයේ ශනික බව. ඒක වෙනම කලාව. මේ කවියන් තුළ ඒ ශක්තියක් තිබුණා. ඇත්තම දැන් කාලිදාස සීගිරි කවියන් අතරේ ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා නේ. අපි මේ කාලිදාස නිර්මාණ විමර්ශන පිළිබඳව අධ්‍යයනය යොමු කරනවා. මම හිතන්නේ මේ දැන් මතුව එන දැන් මේ කැනීම් කරන කොටස අපිට මේ නිර්මාණ වලින් එහාට ගිහිල්ලා අධ්‍යයනය කරන්න පුළුවන්. බොහෝ වෙලාවට දැන් ප්‍රේමය පිළිබඳව කතා කරා, පරිසර වර්ණනා පිළිබඳව කතා කරා, අපට ලැබුණු ආభాෂය පිළිබඳව කතා කරා. ගොඩක් වෙලාවට ලංකාවේ මේ ප්‍රේමය උත්කර්ෂණයෙන් වෙන්නේ කාලිදාසයන්ගේ නිර්මාණ විමර්ශන නිසාද සුනේත්‍රා මැතිනි? සමහර විට නෙවෙයි ඇත්තටම කාලිදාස විතරක් නෙවෙයි දැන් රාධාක්‍රිෂ්ණ ප්‍රේම වෘත්තාන්තය කියවපු අපි ඒ අසුරෙන් ලියපු ප්‍රේම ගීත ගොඩාක් තියෙනවා. දැන් කාලිදාසගේ වර්ණනා චාතුර්යයෙන් ලත් ආభాසය තමයි අපි ඇත්තටම ගන්නෙ. දැන් මේඝදූතය අසුරෙන්නේ එන්න මදනලේ කියන ගීතය රචනා කරලා තියෙන්නේ. ඒ කතාව ඒ විදිහටනේ කියන්නේ. ඉතින් ඒ වගේ ගීත අපිට නිර්මාණ ගොඩක් තියෙනවා. ඒකට හේතුව ඇත්තටම මේ අත්දැකීම් බෙදා ගැනීම. අපි ප්‍රේමය වස්තු නිර්දේශ කරගෙන ප්‍රේමයේ විවිධ අවස්ථාවන් ඔහු රැගෙන විදිහ ආభాසය ලබාගෙන අපි කර නිර්මාණ තමයි අපිට හමු වෙන්නේ. දැන් මෙතුමා කවියක් කියනකොට මට හිතුණා භෝජරාජ නැති වුණාන් පස්සේ මේ රටට වෙච්ච මේ රට බාර ගන්න කෙනෙක් නැහැ කියන එක හැඟීම ඇති වෙන විදිහේ. දැන් ජාගෝර් ගුරුදේවයාණනි කියන කවි පන්තියේ බිබි අල්විස් පෙරේරාගෙන එතන කෙටෙන විදුලිය රිදී රේඛා සිනාකයන් මල් වෙන වියන්නේ. ඒ කවියෙන් කියන්නේ නටන නාදලු ඉරෙන රඹපත් කෙරේ කොහොමද කවි ලියන්නේ. ටාගෝර් නැති තැන කවුද මේ කෙටෙන විදුලි රේඛා ගැන ලියන්නේ. ප්‍රේමය ඒ ආකාරයටම ගත්තේ එන්න මදනලේ ගීතෙට. එහෙම නැතුව ප්‍රේමය දෙස බැලීම විවිධ අවස්ථාවන් වල අපේ නිර්මාණ සාහිත්‍යයට අරගෙන තියෙනවා. අවසන් කරන්න පුළුවන්. දැන් ඔය අහපු ප්‍රශ්නෙට ඉතාම වැදගත් තොරතුරක් එළි කරන්න ඕන මේ අවස්ථාවේ. පොළොන්නරු යුගයේ ලියවිච්ච ධර්මපදීපිකාව පුරුගෝමි. ඒකේ සුළු කලිඟුදායි. ඒකේ සුළු කලිඟු කුමාරයා මදු රජුගේ දුවට ගහඋඩ ඉන්න මල් ගහඋඩ ඉන්න. මම හිතන්නේ ලෝකේ පළවෙනිම මේ පෙම්බසද කොහෙද ඒක? මෙයා ඇවිල්ලා ප්‍රේමය අයදිනවා අර ආඩම්බරයි දෙන්නේ. ඒකට කියනවා කියාගේ සුඳුර මහ බඹු තෙමේ සඳින් සොමිගෙන රන්ගලින් පහන් පැහැ උකහාගෙන වනවලින් මත්හස්සු වෙලක්ගෙන තුන් රත් පිවුමක් ගෙන් එකක් දෙකක් තමා ලහෝ පල්ලෙහි මෙලකක් ගෙන ලහෙල් මැල්ලෙහි සිහිලස් ගෙන ගිහිල්ල කවුරු හරි කියන්න හදයි දන්නෙත් නැහැ දැන් ඉන්නේ. සැහැසී හනා වනා තී මව බඹර බර පුල් ලෙල ලියෙක්හි හෙව ලය කිසේ ගලක් කෙලේ හොයි කොහෙන්ද අරන් තියෙන්නේ
කොහෙන්ද ආభాෂය ආවේශය ආලෝකය ලබාගෙන තියෙන්නේ මුල්ලුගෝම සද්ධර්ම භාණ්ඩාගාරය කෙනෙකු තියෙනවා. සද්ධර්ම භාණ්ඩාගාරය. ඉන්දීවරේන නයනං මුඛ මම්බුජේන කුන්දේන දන්ත මදරං නව පල්ලවේන අංගානි චම්පක දලයික් සවිදාය වේදා කාන්තේ කතං ඝටිතවාන් උපලේන චේත. හැබැයි ඒ ගාථාවට වඩා වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා මුල්ලුගෝම. ඡායාවරන් තියෙන්නේ. කාන්තේ කතං ඝටිතවාන් උපලේන චේතා. තියාගේ සොඳුර කාන්තේ කියන්නේ ඒකම තමයි. අරගෙන විචිත්‍ර කරලා තියෙනවා. මුල්ලුගෝම. ඉතින් අන්න මේ දර්ශන මේක මේ ශෘංගාර තිලකේ එකක් හැටියට ශෘංගාරතිලකේ ඒ කවිය මන් හැබැයි ශෘංගාර තිලකේ මේ කාලිදාසගේ නොවේ කියලත් මතයක් තියෙනවා. නමුත් මේක ශෘංගාර තිලකේ තියෙනවා මේ කවියේ. දැන් කාලිදාසයන් පිළිබඳව සොයා බලන කෙනෙකුට අවශ්‍ය කරන මූලික සාකච්ඡාව අපි සිද්ධ කළා. සුංගාධිරාජ්‍ය සමයට ඔබට යන්න පුළුවන්, වික්‍රමාදිත්‍ය රජුරුව හම්බෙන්න පුළුවන්, දෙවනි චන්ද්‍රගුප්ත රාජ සමයට යන්න පුළුවන්. මේ හැම තැන්වලම ඇවිදලා මේ ಭಾರತೀಯ මහා කාව්‍යයන් පිළිබඳව විමර්ශනය කරන කෙනෙකුට කාලිදාසයන් මේ හැම තැනකදීම හමු වෙවි. සංස්කෘත සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් ඇතිවන්නේ කොතනද? ඒ පළමු තැනම කාලිදාසයන් සිටින නිසා ඔබට ඔහු අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන මාර්ගය සකසා දෙන්නට අපි මේ බිම්පලසක් එළුවේ අද සාකච්ඡාවේදී සඳහා ප්‍රවේශ කථනයක් ලබා ගත්තා. ඉතින් ඔබ අධ්‍යයනය කරන්න මේ මිහිරියාව විඳින්න, මේ මිහිරියාව විඳ බැලුවොත් ඔබට සංස්කෘත සාහිත්‍ය වගේම අපේ සිංහල සාහිත්‍යයටත් මේ ප්‍රේමාන්විත ලකුණු අලංකාර රැගෙනන්නට පුළුවන්කම ලැබේවියයි විශ්වාස කරමින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය දර්ශන රත්නායකයන්ට, මහාචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මැතිනියට, ඒ වගේම කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයාට අද අපිත් එක්ක කාලිදාස නිර්මාණ විමර්ශනය කරන්නට එකතු වුණාට බොහොම ස්තුතියි. අද ලිවිසරි ප්‍රේමය මෙලෙස නිමා කරන්නට අවසරයි.